Right. Good morning පුතාලා හැමෝටම. Good morning, sir. Good morning, sir. Good morning, sir. Okay, you are most welcome to my grade 10 English class. අපේ 10 වසර පන්තියේ පුතාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හරි. Yesterday we had our tute class. ඊ අපේ tute class එක අපි පැවැත්තුවා. Today we are going to start the writing part. Right? O level exam එකේ ලකුණු 35ක් ගන්න පුළුවන් writing part එකයි මේ දවස්වල සෙන්සුරාදාට අපි සාකච්ඡා කරමින් ඉන්නේ. හරි. ඉතින් ඒ අනුව අපි letter writing කියන part එක තමයි ආරම්භ කළේ මුලින්ම. හරි. කොහොමද අපි ලිපියක් නිවැරදිව ලියාගන්නේ කියන දේවල් ටික. right පුතාලා අපි මෙන්න මෙහෙමයි අවසාන වශයෙන් කරලා තියෙන්නේ. මම ඔයාලට informal letter එකක් ලියන්න අවශ්‍ය කරුණු ටික ඒ බේසික් දේවල් ටික කොහොමද ලිපියක සතුට ප්‍රකාශ කරන්නේ, දුක ප්‍රකාශ කරන්නේ, ආරම්භය කොහොමද ගන්නෙ, අවසානය කොහොමද ගන්නෙ, අරමුණ කොහොමද ප්‍රකාශ කරන්නේ, ඔය වගේ ලිපියක් පෞද්ගලික ලිපියක් ලියන්න අවශ්‍ය කරුණු ටික කියලා දුන්නා. වගේම ගිය සතියේ homework එකක් වශයෙන් past paper එක ආපු let writing එකක් වාට ලියන්න කියලාත් මම දුන්නා. හරි මට ගොඩක් අය ලියලත් ඒවලා තිබ්බා, හොඳට ලියලා තිබ්බා. මං කියපු වාක්‍ය භාවිතා කරලා තිනවා. හොඳටම හොඳයි ලියපු අය. right පුතේ අද මම මුලින්ම ඒ letter writing එකට අදාළ මගේ answer එක. හරි මගේ answer එක ඔයාලට දෙනවා. දැන් ඔයා ලියුවනේ තනියම. අද මම ඔයාලට ඒ පළවෙනි letter එකට අදාළ වාක්‍ය ටික දෙනවා. අපි අද මං දෙන letter එක සාකච්ඡා කරමු කොහොමද ලියන්නේ කියලා. ඒ කියන්නේ පළවෙනි letter එකටම අදාළ වාක්‍ය ටික මගේ වාක්‍ය ටිකක් අද දෙනවා ඔයාලට ලියන්න. හරි. ඔයා දැන් letter එක මට ලියලා ඉවරලා තිබ්බා. ඒ අය හොඳයි. අනිත් අයත් අනිවාර්යෙන්ම ලියන්න. දැන් එදා note එක ලියපු තැන තියෙනවනේ අවසාන කරපු තැන letter writing එක ලියන්න කියලා ඔයා letter 1 කියලා ලියාගෙන ඇති. එතන ලියා ගන්නද? එතනම එහා පැත්තේ ඔයා letter එක ලියපු තැන හරියට එහා පැත්තේ teachers answer කියලා ලියා ගන්න. ගුරුවරයාගේ පිළිතුර. ඒ කියන්නේ ඔය letter එකට අදාළ මගේ letter එක තමයි මම අද දෙන්නේ දැන් ඔයාලට. හරි? වාක්‍ය 20ක් 22ක් විතර දෙනවා. හරි? අපි ලියමු මේ letter එකට මම දෙන answer එක තමයි අද දෙන්නේ. teachers answer කියලා ලියන්න. ඔයාගේ answer එක ලියලා මට එවලා තිබ්බ ගොඩක් අය. හරි? අද මම දෙනවා ඔන්න මගේ වාක්‍ය set එකක් පළවෙනි letter එකට අදාළ. පළවෙනි letter writing එක මතකයිද? මතකයිද මොකද්ද ලියන්න දුන්නේ කියලා? ඔයා ලියාගෙනත් ඇති පැහැදිලිව. මෙන්න මේකයි දීලා තියෙන්නේ. මෙන්න letter එක. උදේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ පේනව නේද? Yes, sir. Right. When I write a letter to a best friend inviting him or her to spend a few days with you after the exam. විභාගයෙන් පස්සේ දවස් කිහිපයක් ගත කරන්න යාළුවට ඔයාගේ හොඳම යාළුවට ආරාධනා කරලා letter එකක් ලියන්න කියලායි කිව්වේ. හරි? මොකද question එක? විභාගයෙන් පස්සේ යාළුවට ඔයාගේ ගෙදරට ආරාධනා කරනවා දවස් කිහිපයක් යාළුවත් එක්ක ගත කරන්න එන්න කියලා. ඉතින් මේ letter එක තුල include කරන්න කියලා, ඇතුළත් කරන්න කියලා මම ඔයාලට දුන්නා. Talk about what you can do. ඔයාලට මොනවද ඒත් එක්ක කරන්න පුළුවන් කියන දේ කතා කරන්න පුළුවන්. ඒ වගේම ask about what he or she likes. ඔහු ඇයි මොනවද කරන්න කැමති? එයා කැමති අකමැති දේවල් ගැන මේ letter එකේ සඳහන් කරන්න පුළුවන් ඔයා ලියද්දි. ඒ වගේම remind him or her to bring the camera box. මතක් කරලා යාට කැමරාව ඒ වගේම පොත්පත් අරන් එන්න කියලා කියන්න පුළුවන්. right. ඔය කරුණු ටික දාලා ඉතින් මම ඔයාට letter එකක් ලියන්න කියලායි ගිය සතියේ දුන්නේ. ඒ වගේම මම ඊට අදාළ ගයිඩ්ලයින්ස් ටිකත් මෙන්න මේ ආකාරයෙන් වචන සෙට් එක දුන්නා. මේ වචනත් පාවිච්චි කරන්න කියලා. හරි? right. අද මම ඔයාට letter writing එකක් දෙනවා මේකට අදාළව මගේ answer එක. right. පුතා teachers answer කියලා ලියාගත්තා. හරි? teachers answer කියලා ලියාගත්තා. අපි අද ලියමු. දැන් ලියමු මම මේකට දෙන පිළිතුර. දැන් මෙහෙමයි. හැබැයි මම සම්පූර්ණයෙන්ම letter එක මෙන්න මෙහෙම දෙන්නේ නැහැ. address එක, salutation එක ඒවා දෙන්නේ නැහැ. ඔයා දන්නවා ඒක ලියා ගන්න. අය මම අමුතුවෙන් දෙන්න ඕනේ නැහැ නේ address එක. තමන් address එක ලියා ගන්න පුළුවන්. අනි salutation එක ආමන්ත්‍රණයක් dear friend, dear නිමල්, dear කමල් කියලා ලියා ගන්න පුළුවන්. මම පුතාට දෙන්නේ body of the letter. letter එකේ ලියන කොටස තියෙනවනේ අර වාක්‍ය ටික අපි ලියන්නේ. ඔයා ඡේද තුනකට විතර වෙන් කරලා එහෙම ලියුවේ. අන්නේ ඒ ඇතුළත් කළ යුතු වාක්‍ය ටිකයි පැහැදිලිව මම දෙන්නේ.
I'm going to give you sentence by sentence, not as a paragraph. මම ඡේදයක් විදිහට දෙන්නේ නැහැ. අපි මේක පැහැදිලිව සාකච්ඡා කරන්න ඕන නිසා වාක්‍යයෙන් වාක්‍ය සර් දෙන්න. වාක්‍යයෙන් වාක්‍ය දෙන්න. හැබැයි ඔයා letter writing එක ලියද්දි වාක්‍යයෙන් වාක්‍ය ලියන්නේ නැහැ. හරි? You can write down as paragraph. ඡේද වශයෙන් ලියන්න පුළුවන්. නමුත් මට මෙතන ඔයාලට ලස්සනට ඒක පැහැදිලි කරන්න අවශ්‍ය නිසා පුතාට මම වාක්‍යයෙන් වාක්‍ය දෙන්න. right. ඔයා teachers answer කියලා අර ප්‍රශ්නේ ලියාගත්ත තැන එමෙන්න ඔයාගේ letter එක ලියුව තැන ඔයා එහා පැත්තේ ලියන්න. teachers answer. ගුරුවරයාගේ පිළිතුර. right. වාක්‍ය 20ක් 21ක් විතර තියෙනවා. මේකේ 22ක් විතර මම වාක්‍ය පහ ලියන්න දෙන්නම් ඔයාට මුලින්. හරි වාක්‍ය පහ අපි එකතු වෙලා ලියමු. right. ඔන්න මම address එක ලියද්දි ඊටුඩින් නම ලියන්නේ නැද්ද? මොකද පුතා? senders address එක ලියද්දි ඔව් ඔන්න පුළුවන් කමක් නැහැ. ඇඩ්‍රස් එකට තමන්ගේ නම ඇතුළත් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? නම දාලාම ඇඩ්‍රස් එක ලියන්න. එහෙම ලිව්වේ නැහැ කියලා වැරද්දක් නැහැ. හැමෝගෙම ඇඩ්‍රස් එකට නම එන්න ඕනේ නැහැ. හරි? නම්බර් එකක් තියෙනවා නම් මොන හරි. හරි? ඒ නම්බර් එක දාලා එහෙම ලියන්න පුළුවන්. නම ලියන්න ඕනේ කියලා ඇඩ්‍රස් එකේ එහෙම දෙයක් නැහැ. අවශ්‍ය නම් නම ලියන්න. නම ලියලා හැබැයි දිනේ අවසානට අවශ්‍යයි. ඇඩ්‍රස් එකේ යට දිනේ අවශ්‍යයි. ඊට යටින් ආමන්ත්‍රණයක් අවශ්‍යයි. හරි? සැලියුටේෂන් එක. right. මම එහෙනම් දෙන්නේ මම ඒව දෙන්නේ නැහැ. ලියන කොටසයි මේ දෙන්නේ. right. ලියා ගන්න මෙන්න මේවා. වාක්‍ය 21ක් විතර දෙනවා. අපි හරියට මේක ට්‍රාන්ස්ලේට් කරමු පුතාලා. right. පළවෙනි වාක්‍ය ලියා ගන්න. කොහොමද ඔයාට බලන්න ඔයා ලියපු ලෙටර් එකයි දැන් සර් අද දෙන ලෙටර් එකේ අතර වෙනස අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගන්න තියෙයි. අද තවත් ලෙටර් එකක් දෙනවා පාස් පේපර් එක ආපු O level පේපර් එකම. හරි? එතකොට ඔයාට අද මේ සර් උගන්වන මේ ලෙටර් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන ඔයා මම අද දෙන ලෙටර් එක මට ඊළඟ සතියේදී ලස්සනට ලියලා පෙන්නන්න. right බලමු. කොහොමද ඔයාට? මම හිතනවා ඔයා හොඳින් කියලා. ලියා ගන්න පුතා. මගේ ආන්සර් එක මේ ටීචර්ස් ආන්සර් කියලා ලියා ගන්න. සිංහලෙන් ලියා ගන්න. කොහොමද ඔයාට? මම හිතනවා ඔයා හොඳින් කියලා. right. කොහොමද ඔයාට? මම හිතනවා ඔයා හොඳින් කියලා. ඉංග්‍රීසි වලින් ලියන්න ඉඩ තියාගන්න. second one දෙවෙනි වාක්‍යය එක්කෙනෙක් මාතෘකාව අහනවා. මාතෘකාව කියන්නේ මේ ගිය සතියේ දීපු ලෙටර් එකට මම අද උත්තරේ දෙනවා. right. ලෙටර් එක ඉතින් කොහොමද විභාගය? ඉතින් කොහොමද විභාගය? මම හිතන්නේ විභාගය දැන් ලියලා ඉවරයි. ඊයේ තමයි ඉවර වුනේ. ඊයේ මේ ලියලා ඉවරුණා විතරයි විභාගේ. හරි? third one මම හිතනවා ඔයා විභාගයට හොඳට මුහුණ දෙන්න ඇති කියලා. මම හිතනවා ඔයා විභාගයට හොඳට මුහුණ දෙන්න ඇති කියලා. next sentence ඊළඟ වාක්‍යය මම හිතනවා ඔයා විභාගය ඉහළින්ම සමත් වේවි කියලා. මම හිතනවා ඔයා විභාගය ඉහළින්ම සමත් වේවි කියලා. next one ඇත්තටම මට ගොඩාක් කාලයකින් ලියන්න බැරි වුණා ඔයාට
විභාගය නිසා මටත් විභාගයක් තිබ්බා. එයාට වගේම මටත් විභාගයක්. ඒක නිසා කියනවා ඇත්තටම මට ගොඩක් කාලෙකින් ලියන්න බැරි වුණා විභාගය නිසා. right වාක්‍ය පහ අපි ගමු පුතේ ට්‍රාන්ස්ලේට් කරන්න. මෙන්න පළවෙනි වාක්‍යය කොහොමද ඔයාට මම හිතනවා ඔයා හොඳින් කියලා. මේ සර්ගේ ආන්සර් එකයි දෙන්නේ අර පළවෙනි ලෙටර් එකට. දෙවෙනි එක ඉතින් කොහොමද විභාගය? ඉන්ෆෝමල් ලෙටර් එකක් තුල ප්‍රශ්න අහන්න. වාක්‍යම ලියන්න එපා. ඉතින් කොහොමද විභාගය? එයාට ආපහු රිප්ලයි එකක් වාට ලියන්න හිතේ. විභාගේ නම් අමාරු වුණා. නෑ මට විභාගේ ඉතාලම ලේසි වුණා පාඩම් කරපු ඔක්කොම ආවා කියලා ලෙටර් එකක් ඔයාට එවයයි. තුන්වෙනි වාක්‍යය මම හිතනවා ඔයාට විභාගේ හොඳට මුහුණ දෙන්නේ නැති කියලා. next one මම හිතනවා ඔයා විභාගය ඉලින්ම සමත් වේවි කියලා. next one ඇත්තටම මට ගොඩාක් කාලයකින් ලියන්න බැරි වුණා විභාගය නිසා. right පුතාට සර් විනාඩි 5ක් විතර දෙන්නම් වාක්‍ය පහ ඉංග්‍රීසි වලින් ලියන්න try එකක් දෙන්න. ඔයා මේක ලියාගත්ත තැනම එක්ක පැන්සලෙන් ලියන්න try කරන්න උතන. එහෙම නැත්නම් වෙන කොලයක ලියන්න බලන්න. මම හරි එක කියලා දෙනවා. එතකොට නැත්තම් ඔයා පෑනෙම ලියන්න එපා උතන පොතේ. හරි. වැරදුනොත් එහෙම රිවර්ස් කරන්නයි කරදරයි. මම කියද්දි හරි එක ලියාගමු. එතකම් වෙන කොයි හරි කොලයක් හරි අරන් ලියන්න try කරන්න. පුළුවන් එහෙම. එහෙම තම පැන්සලෙන් ලියන්න. ඒකට මකලා ලියන්න පුළුවන්. මම අමාරු වචන කියන්නේ. කොහොමද ඔයාට ලියන්න දන්නව? මම හිතනවා ඔයා හොඳින් කියලා. පුළුවන් ලියන්න. ඉතින් කොහොමද විභාගය? ඉතින් කියන්නේ සෝ කියලා කියනවා. කොහොමද කියන්නේ how කියලා? විභාගයට exam කියලායි කියන්නේ. the exam කියලා ගන්න විභාගය. මම හිතනවා දන්නවා කියන්නේ ඔයා විභාගයට හොඳට මුහුණ දෙන්නේ නැති කියලා. මුහුණ දෙනවාට කියන්නේ face කියලා. face කියලා. පුළුවන් විදියට ලියන්න. හොඳට කියන්නේ well කියලා ගන්න වාක්‍යයකට. well කියලා. මම හිතනවා ඔයා විභාගී ඉහළින්ම සමත් වේවි කියලා. හරි. pass the exam ඉහළින්ම කියන්න පුතේ with flying colors කියලා ලස්සන phrase එකක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න. with flying colors. with flying colors. ඇත්තටම කියන්නේ actually කියලා කියන්නේ මට ගොඩාක් කාලෙකින් ලියන්න බැරි වුණා. right ගොඩාක් කාලෙකින් කියන්නේ long time කියලා ගන්න පුළුවන්. බැරි වුණාට couldn't කියලා කියන්නේ විභාගයේ නිසා කියලා තනියම ලියන්න. බලන්න try එකක් දෙන්න ලියන්න. වැරදි අඩුපාඩු වෙයි. පුළුවන් විදියට පුතා ලියන්න. පුළුවන් විදියට ලියන්න බලන්න. Excuse me sir. ඔය කියන්නේ සර් මං දැන් ක්ලාස් එකට ලොග් වුණේ. සර් මේ මොන පොතේද ඔය ටික ලියන්නේ? ගිය සතියේ ඉගෙනුවනේ letter writing. letter writing එකේ මම දුන්නා ගිය සතියේ ඔයාට letter එකක් ලියන්න homework. එනේ ඒකට සර් මේ උත්තර ටික දෙන්නේ. දැන් පටන් ගත්තේ ලියාගන්න මේ වාක්‍ය පහ ලියලා ඉංග්‍රීසි වලින් ලියන්න. මම කියලා දෙනවා. letter writing එහෙම ලියන්න පිටු 80ක පොඩි පොතක් ගන්න කිව්වා ඒක. ගිය සතියේ දීපු letter එකට අද සර්ගේ උත්තරේ දෙනවා. ලියලා ඉවර වෙලා පුතාලා ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න මට. කොහොමද ඔයාට කියලා කියන්න ආකාර 3ක් විතර කියලා දුන්නා. හරි? ඔය කැමති එකක් දාලා ලියන්න. කැමති විදියකට ලියන්න. No smart choice. පන්තියට සම්බන්ධ වෙද්දී Tamanට දීලා තියෙන අංකය අනිවාර්යෙන් පාවිච්චි කරන්න. Tamanට ආයතනයෙන් දීලා තියෙන කාඩ් එකේ පිටිපස්සේ තියෙන අංකය පාවිච්චි කරන්න. ඊයේත් මං කිව්වා ක්ලාස් එකේදී නම විතරක් තියන්න එපා. කාඩ් එකේ පිටිපස්සේ තියෙන අංකය පාවිච්චි කරන රිනේම් කරන්න ඒක. නමින් විතරක් ඉන්න අය ඉන්නවා. දැන් අද ඔයා මේ ලෙටර් එක හරියටම සර් කෙනෙක් පුතේ ඉගෙන ගත්තාම ඔයාට මම අද දෙනවා තවත් O level paper එක පාස් පේපර් එක ආපු ලෙටර් එකක්.
ඔයා එතකොට ඒක මේ සර් උගන්වන කරුණුත් එක්ක දාලා තවත් හොඳට ලියනවා දෙවෙනි ලෙටර් එක. හරි? නැවත ලෙටර් රයිටින් පාඩම 11 වසරේදී උගන්වන්නේ නැහැ. කෙලින්ම මේ O level exam එක බේස් කරගෙන යන්නේ. දැන් ආයේ 10 කියන්නේ 11 වගේ තමයි දැන් ඉන්නේ. තව මාස 4න් පහින් 11 වසර. දෙසැම්බර් මාසේ පළවෙනි සතිය පටන් ගන්න 11 වසරේ වැඩ. දැන් ඉඳන් මේකට මේ දේවල් උගන්වගෙන යන්න. නැවත 11 වසරේදී මේවා උගන්වන්නේ නැහැ. රිවිෂන් එකක් වශයෙන් චූටි මතක් කිරීමක් කරයි. ඒ හැරෙන්න වෙන්නේ නැහැ. හරියට මේක දගන්න. right. පුතාලා ගොඩක් අය ලියවරයි මං හිතන්නේ. most of them have finished writing. right. okay. shall we discuss? අපි සාකච්ඡා කරමු. මේකේ highlight එක අරගෙන highlight කරගන්න මෙන්න මේ වචන ටික පුතා. ඉතින් කියන වචනේ highlight එක අරගෙන highlight කරගන්න. මම හිතනවා ඉහළින්ම ඇත්තටම right අපි ලියමු. ඔයා මට උත්තර දෙන්න. මට උදව් කරන්න මේක ලියන්න. කොහොමද ඔයාට පුතේ මට කියන්න කොහොමද ඔයාට කියන අපි කොහොමද ඉංග්‍රීසි වලින් අහන්නේ? how are you? How are you getting on? ඔව් ඔය කැමති ආකාරයක් භාවිතා කරන How are you getting on? මෙහෙම ලියන්නම් සර් සරලම ක්‍රමේ how are you කියලා. ඔයාට how are you getting on කියලා ලස්සනට ලියන්න පුළුවන්. how are you? next one මම හිතනවා ඔයා හොඳින් කියලා. today there are two sentences here. I think that you are fine. තමයි මම හිතනවා අනිත් එක ඔයා හොඳින් කියලා කියන කන්ජන්ක්ෂන් එක දාලා වාක්‍ය දෙක සම්බන්ධ කරලා තියෙන්නේ ඉංග්‍රීසි වලින් ලියද්දී කියලා කියන එක මෙතන මැදට ගන්න. මම හිතනවා කියන්නේ I think ඊට පස්සේ කියලා කියන්නේ that කියන වචනේ ගන්නවා. I think that ඔයා හොඳින් you are fine. How are you? I think that you are fine. මං හිතනවා ඔයා හොඳින් කියලා. දෙවෙනි වාක්‍යය මං හිතනවා පුතාලා නිවැරදිව ලියන්න. මට කියන්න ඉතින් කොහොමද විභාගේ? කොහොමද අපි අහන්නේ? ඉතින් කියලා කියන්නේ So how about the exam? exam කියලා අහන්න පුළුවන්. How about the exam කියලා අහන්න පුළුවන්. ඒ වගේම දැන් විභාගේ ඊයේ ඉවරුණා කියලා හිතලා මේ ගන්න. ඊයේ ඉවරුණා කියලා හිතලා. මම ඒක නිසා අතීත කාලයෙන් ගන්නවා මෙහෙම. How was the exam? be verb එකක් ගත්තේ මෙතන was. How was the exam? ඉතින් කොහොමද විභාගේ? So how was the exam? right. ඊට පස්සේ කියනවා ලියා ගන්න මේවා හරි. how is your exam කියලා අහන්න පුළුවන්ද කියලා අහනවා. එහෙමත් පුළුවන්. is දැම්මත් කමක් නැහැ. මම ඊයේ ඉවරනා කියලා හිතලා මේ was කියලා ගත්තා. හරි. ගැටලුවක් නැහැ is කියලා ගත්තත් වැරදි කියලා කියන්න බෑ. මම හිතනවා ඔයා විභාගයට හොඳට මුහුණ දෙන්නේ නැති කියලා. ඉතින් වාක්‍ය දෙකක් මෙතනක් තියෙනවා. මම හිතනවා කියන එක කොටසක් අනිත් එක ඔයා විභාගයට හොඳට මුහුණ දෙන්නේ නැති කියලා. කියලා කියන සම්බන්ධක පදේ දාලායි වාක්‍ය දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙමනම් කියලා කියන සම්බන්ධක පදේ තියෙනවා නම් කියලා ගන්න ඕනේ මෙන්න මෙතන. ලියන්නේ මම හිතනවා කියලා කියන්නේ simple present වාක්‍යයක් I think කියලා අපි කියනවා. මම හිතනවා. හරි? මම හිතන විදිහට කියන්නේ as I think කියනවා. මම හිතනවා කියන්න පුතේ I think කියලායි කියන්නේ. මම හිතනවා ඔයා විභාගයට හොඳට මුහුණ දෙන්නේ නැති. විභාගයට මුහුණ දුන්නා කියන දහසයි මෙතන තියෙන්නේ. දැන් විභාග ඉවරයි. ඔයා විභාගයට හොඳට මුහුණ දෙන්න ඇති. මට කියන්න tense එක මොකක්ද? present, the past, the future. ඔව්. Past. ඔයා විභාගයට දෙන්න ඇති. දැන් විභාග ඉවර වෙලා පුතා simple past tense වාක්‍යයක් කියනම් මේක.
I think that කියලා ගත්තා. කියලා කියන්නේ that කියලා ගත්තා. ඔයා you මුහුණ දෙනවා කියන්නේ face කියලා කියන්නේ මුහුණට face මුහුණ දෙනවාට face නමුත් මෙතන මුහුණ දෙන්නේ නැති කියන්නේ past tense වලින් faced. මොකක්ද? විභාගයේ. The exam හොඳින් කියන්න ඕන නිසා හොඳට කියන්න ඕන නිසා well කියලා අදට ගන්න. හරි? එහෙනම් I think that you faced the exam well. Right? I think that you faced the exam well. විභාගයට කියලා තියෙන නිසා to එහෙම ගන්න එපා. To the exam කියලා ගන්න එපා. හරි? I think that you faced the exam well. Right. පුතාලා වෙනස් ක්‍රමයකට ලියලා තිනවා නම් මැසේජ් එකක් දාන්න වාක්‍ය ටික ලියලා ඉවරලා සර් ඒවා බලලා කියන්න. ඊළඟ එක මම හිතනවා ඔයා විභාගී ඉහළින්ම සමත් වේවි කියලා. Again two sentences are connected by the conjunction කියලා. නැවතත් පුතේ කියලා කියන සම්බන්ධක පදේ දාලා වාක්‍ය දෙකක් සම්බන්ධ කරලා තියෙන්නේ. right කියලා කියන ගත්තා conjunction එක මෙතන. කියලා කියන්නේ that කියලායි කියන්නේ. කියලා කියන්නේ that කියලායි කියන්නේ. right මට කියන්න මම හිතනවා simple present. මම හිතනවා කියන I think කියලා කිව්වා. කියලා කියන that කියලායි කියන්නේ. right ඔන්න ඒකත් කිව්වා. ඉතුරු වාක්‍ය ලියන්න. ඔයා විභාගයේ ඉහළින්ම සමත් වේවි. මට tense එක කියන්න. tense එක කියන්න. ඔයා විභාගයේ ඉහළින්ම සමත් වේවි. තාම ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. අනාවැකියක් කියන්නේ. yes very good. simple future tense. අනාගත කාල. දැන් මතක් වෙනෝනේ simple future වාක්‍යයක් කොහොමද හදාගන්නේ? I think that you සමත් වෙනවට කියන්නේ past කියලා. සමත් වුණා නම් past කියලා d එකක් දානවා. සමත් වේවි කියලා අනාගත කාලය හදාගන්න will pass. will pass. I think that you will pass මොකක්ද? විභාගය the exam ඉහළින්ම කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ලස්සන phrase එකක් තියෙනවා පුතා භාවිතා කරන්න. මොකක්ද? with flying colors කියලා කියනවා. ඉහළින්ම කියන්නේ ලස්සන phrase එකක් තියෙනවා ඒ තමයි with flying colors. ලියා ගන්න දන්නේ නැත්නම් ඔයා මේකේ තේරුම වෙනම ගන්න යන්න එපා. හරි? with කියන්නේ සමග flying කියන්නේ පියාඹමින් colors කියන්නේ පාට. සමග පියාඹමින් පාට ඒ මොකක්ද? එහෙම මගුලක් එහෙම තේරුමක් ගන්න බෑනේ අපිට නේද? හරි? කොට with flying colors කියන්නේ ඉහළින්ම කියන්නේ. right. ලියා ගන්න එහෙනම් I think that වෙන conjunction එක that අපි ඉගෙනගෙන තියෙන ඉරිදා ක්ලාස් එකේදී conjunction that I think that you will pass the exam with flying colors. වෙනස් විදියකට පුතා ලියලා තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මම බලලා කියන්න. මම හිතනවා ඔයා විභාගයේ ඉහළින්ම සමත් වේවි කියලා. I think that you will pass the exam with flying colors. right අපි ගන්නවා පස්වෙනි එක ඊට පස්සේ ඇත්තටම මට ගොඩාක් කාලෙකින් ලියන්න බැරි වුණා විභාගයේ නිසා. ඇත්තටම කියන්නේ ඉංග්‍රීසි වලින් මොකද්ද කියන්නේ? ඇත්තටම කියන්නේ actually කියලා කියනවා. ඇත්තටම මට ගොඩාක් කාලෙකින් ලියන්න බැරි වුණා. බැරි වුණා කියන ඉංග්‍රීසි වර්ඩ් එක කියලා දීලා තියෙනවා helping verbs යටතේ ඔයාට. හරි? මේක modal auxiliary එකක් කියලා අපිට කියන්නත් පුළුවන්. හරි? පුළුවන් කියන්නේ can කියනවා. පුළුවන් වුණා නම් could කියනවා. බැහැ කියන්න can't කියනවා පුතේ. බැරි වුණා නම් බැහැ කියන්න can't කියනවා. බැරි වුණා නම් couldn't කියලා could not. එහෙනම් අපි වාක්‍ය හදනවා. ඇත්තටම මට ගොඩාක් කාලෙකින් ලියන්න බැරි වුණා. මට I බැරි වුණා කියලා ඊට පස්සේ ලියන්න ඕනේ. I couldn't එහෙම නැත්නම් I could not. I couldn't ක්‍රියාපදේ ලියන්න write. I couldn't write wrote කියලා හැම ලියන්නේ නැහැ. මේ වගේ පිටිපස්සේ ක්‍රියාපදේ base form කියලා උගන්වලා තියෙනවා. Actually I couldn't write ඇත්තටම මට ගොඩක් කාලෙකින් ලියන්න බැරි වුණා. Actually I couldn't write ගොඩක් කාලයකින් a long time විභාගයේ නිසා. එතන නිසා කියලා තියෙනවා because නෙමෙයි because of කියලා ගන්න ඕනේ. because වලින් පිටිපස්සේ තියෙන සම්පූර්ණ වාක්‍යයක්. මේකේ තියෙන වචනයක් විතරයිනේ විභාගයේ. so because of ගන්න. because of the exam. මෙන්න
ඇත්තටම මට ගොඩක් කාලෙකින් ලියන්න බැරි වුණා. Actually I couldn't write a long time because of the exam. Right. ඔය ආකාරයෙන් එනවා. පළවෙනි sentence එක how are you? I think you feel good කියන්න පුළුවන්ද? හරි. එහෙම කියන්නත් පුළුවන්. I think that you face the exam as well. I think that you face the exam as well. I think that you face the exam well කියලා කියන්න ඕනේ. I think that you must have faced the exam. Must have faced the exam well කියලා නම් ගන්න පුතාකට. හෙට උදේ ක්ලාස් එක තියනවාද කියලා අහලා තියෙනවා. හෙට උදේ ක්ලාස් එක තියෙනවා. flying colors කියන්නේ මොකක්ද? ඉහළින්ම කියන්නේ with flying colors කියන්නේ ඉහළින්. right. උදාලේ නම් මෙන්න වාක්‍ය පහ. කොහොමද ඔයාට? how are you? මම හිතනවා ඔයා හොඳින් කියලා. you are fine. mic off කරගන්න. message එකක් එවන්න ගැටලුවක් තියෙනවා නම්. අපිට ඇහෙන්නේ නැහැ J221 කියන නම්බර එකේ මොනවා හරි කියනවා ඇහෙන්නේ නැහැ. හරි මැසේජ් එකක් දාන්න. තුන්වෙනි වාක්‍යය මම හිතනවා ඔයා විභාගයට හොඳට මුහුණ දෙන්නේ නැති කියලා. I think that you face the exam well. මම හිතනවා ඔයා විභාගය ඉලින්ම සමත් වේවි කියලා. I think that you will pass the exam with flying colors. Next one. ඇත්තටම මට ගොඩාක් කාලයකින් ලියන්න බැරි වුණා විභාගය නිසා. Actually I couldn't write a long time because of the exam. Right? Right. එහෙනම් කෙනෙක් අහලා තියෙනවා කොහොමද ඔයාලට කියන how are you keeping කියලා කියන්න පුළුවන්. ආකාර තුනක් ඔයාලට කියන්නේ. Right. පුතාලා වාක්‍ය පහ හරියට ලියාගත්ත නේද? Have you finished writing? No, sir. Right. හරි. එහෙමනම් අපි ඊළඟ වාක්‍ය පහට එමු. හරි? මෙන්න මගේ ආන්සර් එක තමයි මේ මම දෙන්නේ. හරි? 11 වසරටත් මේවමයි ඉගෙනුවේ. ඔයාට දැම්මම උගන්වනවා. මොකද 11 වසරේ පන්තිය මම අලුතෙන්මනේ පටන් ගත්තේ මේ අවුරුද්දේ. හරි? 10 වසරත් අලුතෙන්ම තමයි මේ අවුරුද්දේ පටන් ගත්තේ. නමුත් 11 වසරේ ආයෙත් එයාලා මීට පෙර උගන්වන්න අවස්ථාවක් හම්බෙච්ච නිසා දැනුයි එයාලට මේව උගන්වන්නේ. නමුත් 10 වසරේ ඉන්න ඔයාලට දැම්මම මේ දේවල් 11 වසරටත් අදාළ වෙන සියල්ල උගන්වගෙන යනවා. හරි? අපිට කිසි ප්‍රශ්නයක් නැහැ අවසානට විභාග ලඟ වෙද්දී O level exam එක ලඟ වෙද්දී පුතේ හදිස්සියක් නැහැ අපි වැඩ ගොඩක් ඉවර කරලා අපිට papers ටික ලියලා ලස්සනට විභාගෙට ready වෙන්න පුළුවන් right අපි ගන්නවා ඊළඟ වාක්‍ය number 6 හයවෙනි වාක්‍ය හරි දැන් පස්වෙනි වාක්‍ය ලිව්වේ ඇත්තටම මට බැරි වුණා ගොඩක් කාලෙකින් ලියන්න විභාග නිසා ඔන්න කතාව වෙනස් කරනවා හයවෙනි වාක්‍යයද මොකද්ද අපි මේ ලියන කාරණාවයි මම කියන්නේ යන්නේ කොහොමද දන්නවද වෙනස් කරන්නේ ඒක නෙමෙයි මම මේ ලියුම ලියන්නේ ඔයාට ආරාධනා කරන්න අපේ ගෙදර එන්න මේ පාර right අපි ලියමු ලියාගන්න හයවෙනි වාක්‍යය පුතා ඒක නෙමෙයි එන අලුත් ලස්සන ප්‍රේස් එකක් හොයන්න ඒක නෙමෙයි ලියුමේ කාරණාව ලියනවා ඇයි මේක ලියන පර්පස් එක අරමුණ මම මේ ලියුම ලියන්නේ ඔයාට ආරාධනා කරන්න ඒක නෙමෙයි මම මේ ලියුම ලියන්නේ ඔයාට ආරාධනා කරන්න අපේ ගෙදර එන්න මේ පාර අපේ ගෙදර එන්න මේ පාර ඒක නෙමෙයි මම මේ ලියුම ලියන්නේ ඔයාට ආරාධනා කරන්න අපේ ගෙදර එන්න මේ පාර
next one ඊළඟ වාක්‍යය ඔයා එනවා නම් අපිට පුළුවන් ගොඩක් විනෝද වෙන්න. අපිට පුළුවන් ගොඩාක් විනෝද වෙන්න. ඔයා එනවා නම් අපිට පුළුවන් ගොඩාක් විනෝද වෙන්න. Next sentence. බලාපොරොත්තු ප්‍රකාශ කරනවා මෙන්න මේ ආකාරයෙන්. අපේ ගෙදර අය හිතාගෙන ඉන්නවා. අපේ ගෙදර අය හිතාගෙන ඉන්නවා. නුවර යන්න මේ පාර. අපේ ගෙදර අය හිතාගෙන ඉන්නවා. නුවර යන්න මේ පාර. හිතාගෙන ඉන්නවා කියන්නේ බලාපොරොත්තු ප්‍රකාශ කරන ආකාරය. උදාට කියලා දුන්නා කොහොමද ලියන්නේ කියලා. අපේ ගෙදර අය හිතාගෙන ඉන්නවා නුවර යන්න මේ පාර. next one. ඔයා එනවා නම් ඔයාට පුළුවන් එකතු වෙන්න අපිත් එක්ක. නුවර යන්න එකතු වෙන්න පුළුවන් කියලා කියන්නේ මෙයාට එනවනම්. ඔයා එනවනම් ඔයාට පුළුවන් එකතු වෙන්න අපිත් එක්ක. ඊළඟ වාක්‍යය. තවද ඔන්න වාක්‍ය දික් කරගන්න. තවද අපි බලාපොරොත්තු වෙනවා. තවත් බලාපොරොත්තුවක් ප්‍රකාශ කරනවා. තවද අපි බලාපොරොත්තු වෙනවා අපේ ආච්චි සීයයි බලන්න. අපේ ආච්චි සීයයි බලන්න යන්න පොළොන්නරුවේ. right. මේ වාක්‍ය පහ අපි දැන් ලියමු. මේ හරියටම නියමෙටම ලෙටර් එකක් ලියන්නයි කියලා දෙන්නේ. මේ දැන් පිටු 15ක් ගියාද පුතේ ලෙටර් රයිටින් වලට? කෙනෙක් මැසේජ් එකක් දාලා මේ කොටස ඉවරයි කියලා. පිටු 15 වෙන් කරගන්නකෝ අනිත් අය ඉවරයිද? No, sir. ඉවරයිද? අනිත් අය නෑනේ ඉවරයි. පිටු 15ක් ගන්නලා තියෙනවා දැන් මේ ලෙටර් රයිටින් අර මුලින් ඉඳලා. ඔව් සර්. සර් පිටු 18ක් උගන්වලා තියෙනවා. ඔව් සර්. අපිට 18ක් දීලා තියෙනවානේ. right. No sir. ඔව් ඒ අය අර වැඩිපුර තව කියලා තියෙනවා නම් අවසාන පිටුවල හරි ලියන්න ගන්න. හරි පිටු ඉවරයි කියලා තියෙනවා. ඉවරලා තියෙනවා නම් ඉවර වෙච්ච අය ඉන්නවා නම් මේ ලෙටර් එකේ අර තියරි කොටස තියෙනවනේ මේ පොතේ නේද? අර ආරම්භය ගන්න විදිහ අවසාන ඒ ටිකට ලියා ගන්න නැතිනේ මේ පිටු 15. මේ ලෙටර්ස් ලියදී ඔය වෙන කොයි හරි ලියන්න ගන්න එහෙම. ඉවර වෙලා තියෙනවා නම් මං කියන්නේ. right. වෙන පුතා ඊළඟ වාක්‍ය පහ අපි ලෙටර් එකේ ලියනවා. අවසානට පස්වෙනි වාක්‍යයේ කිව්වේ මේ ගොඩක් කාලෙක ලියන්න බැරුණා විභාග නිසා කියලා. ඒ කතාව වෙනස් කරනවා මෙන්න මෙහෙම වචනයක් දාලා. ඒක නෙමෙයි. මම මේ ලියුම ලියන්නේ ඔයාට ආරාධනා කරන්න අපේ ගෙදර එන්න මේ පාර. ඔයා එනවා නම් අපිට පුළුවන් ගොඩක් විනෝද වෙන්න. අපේ ගෙදර අය හිතාගෙන ඉන්නවා නුවර යන්න මේ පාර. ඔයා එනවා නම් ඔයාට පුළුවන් එකතු වෙන්න අපිත් එක්ක. අවද අපි බලාපොරොත්තු වෙනවා අපේ ආච්චි සීයයි බලන්න යන්න පොළොන්නරුව. right. සර් අමාරු වචන ටික කියන්න පුතා තනියම ලියන්න try කරන්න. ඒක නෙමෙයි කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ by the way කියලා. කටපාඩම් කරලා තියාගන්න ඕන. ඒක නෙමෙයි කියන්නේ by the way කියලා කියනවා. මම මේ ලියුම ලියන්නේ ඔයාට ආරාධනා කරන්න. ආරාධනා කරනවට invite කියලායි කියන්නේ. තනියම ඉදිරි ටික ලියන්න. අපේ ගෙදර එන්න මේ පාර.
මේ පාර කියන්නේ this time. this road කියලා එහෙම ලියන්නේ නෑ. හරි? මේ පාර කියන්නේ මේ වතාවේ කියන එක. this time. නැත්නම් this road කියලා ගන්න. මේ පාර. right. ඊළඟ එක. ඔයා එනවා නම් කියන්නේ පුතේ ඉංග්‍රීසි භාෂාවේ කන්ජන්ක්ෂන් එකක් තියෙනවා අහලත් ඇති. if කියලායි කියන්නේ. if you come කියලා ගන්න. වාක්‍ය. if you come අපිට පුළුවන් කියන්නේ can කියලා කියනවා. ගොඩාක් විනෝද වෙන්න. enjoy well ගොඩාක් විනෝද වෙන්න. අනියම වාක්‍ය හදලා ලියන්න. අපේ ගෙදර අය කියන්නේ our family members කියන එක උතන. our family members අපේ ගෙදර අය කියන්නේ. හිතාගෙන ඉන්නවා කියන උගන්වලා තියෙනවා. ඒක සර් ලියන්නම් වචනේ intend to නුවර යන්න මේ පාර. නුවරට කියන්නේ කැන්ඩි මේ පාර කියන්නේ this time. ඔයා එනවා නම් නැවතත් වෙනවා නම් කියන වචනේ if කියන එකයි භාවිතා කරන්න තියෙන්නේ. ඔයාට පුළුවන් එකතු වෙන්න අපිත් එක්ක. එකතු වෙනවට කියන්නේ join කියලා. අපිත් එක්ක කියන්නේ with us. එක්ක සමග කියන්නේ with. අපිත් එක්ක with us. තවද කියන්නේ further. අපි බලාපොරොත්තු වෙනවට කියන්න පුළුවන් hope කියලා. එහෙම නැත්නම් expect කියනවා. උගන්වලා තියෙන්නේ සර්. අපි ආච්චි සීයයි බලන්න යනවට visit කියලා කියන්නේ. බලන්න යනවා කියන visit කියනවා බලන්න. right. තනියම ලියන්න. මොනවා හරි දෙයක් අපහසු දෙයක් තියෙනවා නම් පුතා මට මැසේජ් එකක් දාලා අහන්න. එහෙම නැත්නම් මයික් එක ඔන් කරලා. ලියලා ඉවරයි නම් finish කරලා මැසේජ් එකක් එවන්න. Sir. Sir. ඔව් කියන්න පුතා. Sir අර ගොඩාක් විනෝද වෙන්න කියන එකට බැරිද enjoy a lot කියලා කියන්න? පුළුවන්. enjoy well කියන්නත් පුළුවන්. enjoy a lot කියන්නත් පුළුවන්. හරි. මේ කෙලිම O level papers වල තියෙන letter writing ගන්නේ. මට අවශ්‍යතාවයක් තියෙන 11 වසරේ පළවෙනි වාරේ වගේ ඉවර වෙද්දි O level paper එක ලියන මට්ටමට ගියේ මේ 10 වසර ළමයි සෙට් එක දැන් ඉඳන් එන අය. අපි දැම්මම මේ සියල්ල පොඩක පුහුණු වුණාම හරි ලේසි. ඕනේ ලෙටර් එකක් ලියා ගන්න පුළුවන්. දාලා ලියලා ඉවරයි නම් ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න. පුළුවන් විදියට ලියන්න. වරදින්න හෝ හදලා ලියන්න. वाक्य पह ट्रांसलेट करमु. by the way කියන වචන තුනක්ද කියලා අහනවා එක්කෙනෙක්. ඔව්. by කියන වෙන එකක්, the වෙනම, way වෙනම. by the way 3 words. right. තවත් කෙනෙක් ලියලා ඉවරයි finish කියලා මැසේජ් එක දාලා තියෙනවා. අනිත් පුතාලත් ලියන්න. finish right good. වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. වැරදි අඩුපාඩු වුණාට ඔයාලට පුළුවන් විදියට ලියන්න. වරදින්න හරි ලියන්න.
वाक्यයෙන් वाक्‍ය අපි ඇනලයිස් කරනවා. I think most of them have finished writing. ගොඩක් අය ඉවරයි වගේ. පුළුවන් තරමක් ලියන්න. right highlight එක අරගෙන පුතා highlight කරගන්න මෙන්න මේ වචන ටික ඒක නෙමෙයි නම් කියලා තියෙනවා මේ හත්වෙනි වාක්‍යයේ නවවෙනි වාක්‍යය හිතාගෙන ඉන්නවා දහවෙනි වාක්‍යයේ තවද ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඒවා highlight කරගන්න මේ වචන right පුතාලා මට කියන්න අපි ගමු 6 වෙනි වාක්‍යය කොහොමද ලියන්නේ ඒක නෙමෙයි මම මේ ලියුම ලියන්නේ ඔයාට ආරාධනා කරන්න අපේ ගෙදර එන්න මේ පාර ඒක නෙමෙයි කියන්නේ අපි ලියන්නේ by the way කියලා by the way ඒක නෙමෙයි ඊට පස්සේ අපේ ලියුමේ purpose එකයි මේ ලියන්නේ ලියුම ලියන එකේ අරමුණ මම ලියන විදිය ඔයාට කියලා දෙන්න කියලා දුන්නා මම මේ ලියුම ලියන්නේ I am writing this letter කියලා ඉගන්න I am writing this letter මම මේ ලියුම ලියන්නේ I am writing this letter to ආරාධනා කරන්න to invite I am writing this letter to invite I am writing this letter to invite you ඔයාට කොහෙටද අපේ ගෙදර එන්න I am writing this letter to invite you to come our home this time I am writing this letter to invite you to come our home this time writing කියලා සමහරු මට ලියලා බලලා තිබ්බා W R I double T I N G බලන්න හරියට ඔයා ලියුවද කියලා පුතේ double T නෙමෙයි W R I T I N G writing කියලා spellings ඒක නෙමෙයි by the way මම මේ ලියුම ලියන්නේ I am writing this letter ආරාධනා කරන්න to invite you ඔයාට to come එන්න අපේ ගෙදර come our home this time හත්වෙනි වාක්‍යය ඔයා එනවා නම් අපිට පුළුවන් ගොඩක් විනෝද වෙන්න නම් කියලා කියන්නේ conjunction එකක් නම් කියලා පළවෙනි වාක්‍යය අගට තියෙනවා නම් පුතේ නම් කියන වචනේ ගන්නවා මුලට නම් කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් if කියලායි කියන්නේ ඊට පස්සේ ඔයා එනවා කියලා කියන්නේ ඔයා එනවා කියද්දි ඔයාට තේරුම් ගන්න පුළුවන් simple present වාක්‍යයක් ආවා කිව්වොත් අතීත කාල ඒවි කිව්වොත් future ඔයා එනවා කියද්දි simple present එනම් you come ඒ අනුව ඔයා එනවා නම් කියන්නේ if you come අපිට පුළුවන්
ගොඩාක් විනෝද වෙන්න. ලියපු අය කියන්නේ ඉංග්‍රීසි වලින්. අපිට පුළුවන් ගොඩාක් විනෝද වෙන්න. කොහොමද කියන්නේ? We can enjoy. We can enjoy. We can. I am නිසා එහෙම ඕනේ නැහැ. පුළුවන් කියන්නේ කෙලින්ම can කියලා දාලා ලියන්නේ. We are can කියලා එහෙම කියන්න අවශ්‍ය නැහැ. If you come, we can enjoy. You know they not enjoy a lot. ගොඩාක්. එහෙම නැත්නම් well. හොඳින් කියන්නේ. ගොඩාක් කියන්නේ a lot පාවිච්චි කරා නම් වඩා හොඳයි. හරි well කිව්වත් ඉතින් හරි. If you come, we can enjoy a lot. Come well. Next one. අපේ ගෙදර අය හිතාගෙන ඉන්නවා නුවර යන්න මේ පාර. අපේ ගෙදර අය හිතාගෙන ඉන්නවා නුවර යන්න මේ පාර. බලාපොරොත්තු ප්‍රකාශ කරන ආකාරයේ ලිපියක් තුල. right? අපේ ගෙදර අය කියන එකට අපි කියන්නේ our family members කියලා. අපේ ගෙදර අය our family members. අපේ ගෙදර අය පුතා හිතාගෙන ඉන්නවා කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ intend to කියලා. intend to. So ගන්නලා තියෙනවා මේක. Our family members intend to මොකක්ද? හිතාගෙන ඉන්නවා නුවර යන්න. intend to go to Kandy. intend to go to Kandy. කවදද? මේ පාර. this time. this time. right? Our family members intend to go to Kandy. Kandy කදී K capital වෙන්න ඕන. Our family members intend to go to Kandy this time. Intend කියන්නේ ක්‍රියාපදයක්, go කියන්නේ ක්‍රියාපදයක්. ක්‍රියාපද දෙකක් එක ළඟ එනවා නම් to දාන්න ඒක මැදට. Our family members intend go කියන්න බෑ. intend to go. intend කියන්නේ ක්‍රියාපදයක්, go කියන්නේ ක්‍රියාපදයක්. ක්‍රියාපද දෙකක් එක ළඟ එනවා නම් මැදට දාන්න to කියන preposition. Our family members intend to go to Kandy this time. Next one. ඔයා එනවනම් ඔයාට පුළුවන් එකතු වෙන්න අපිත් එක්ක. Again two sentences are connected by the conjunction නම්. නැවතත් පුතේ වාක්‍ය දෙකක් සම්බන්ධ කළා නම් කියන එක. නම් කියලා වාක්‍යය අගට තියෙන පළවෙනි වාක්‍යයකට එනම් මුලට ගන්න ඉංග්‍රීසි වලින් ලියන්න. If ඔයා එනවා ආවා කිව්වොත් past, ඒවි කිව්වොත් future, එනවා කිව්වොත් present. ඒ නිසා you come. එහෙනම් ඔයා එනවා නම් කියන්නේ if you come. if you come. ඔයාට පුළුවන් එකතු වෙන්න අපිත් එක්ක. ලියපු කෙනෙක් ඒ වාක්‍යය කියන පුළුවන් කියන වචනේ දාලා තියෙන හරි සරල වාක්‍යයක්. කියන්න පුතා. If you come, you can join us. yes. ඔයා එනවනම් ඔයාට පුළුවන් එකතු වෙන්න අපිත් එක්ක. ඔයාට පුළුවන් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ you can. එකතු වෙනවට කියන්නේ join කියලා. you can join. අපිත් එක්ක කියන්න, එක්ක සමග කියන්න with කියන preposition එක භාවිතා කරනවා. අපිත් කියන්න us කියලා යකට ගන්න. හරි. If you come, you can join with us. If you come, you can join with us. කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා සර් බෝඩ් එක බොද වෙලා පේන්නේ කියලා. අනිත් අයටත් එහෙමද? No, sir. No sir. No sir. සිග්නල් නම් හොඳට No sir. right. අවසාන වාක්‍යය ගන්නවා අපි. තවද අපි බලාපොරොත්තු වෙනවා අපේ ආච්චි සීයයි බලන්න යන්න පොළොන්නරුවේ. හරි. තවද අපි බලාපොරොත්තු වෙනවා අපේ ආච්චි සීයයි බලන්න යන්න පොළොන්නරුවේ. පුතා තවද කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද? further කියලා. further කියන වචනේ තවද. ලිපිය තුළ නැවතත් තමන්ගේ බලාපොරොත්තු ප්‍රකාශ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා. we hope. එහෙම නැත්නම් we expect කියලා ගන්නත් පුළුවන්. ටිකක් හොඳ වචනයක් expect කියන බලාපොරොත්තු වෙනවා. මම hope කියලා ලියන්නම්. ඔයා expect කියලා ලියන්න පුළුවන්. further we hope and we expect බලාපොරොත්තු අපේ ආච්චි සීයයි බලන්න යන්න. බලන්න යනවා කියන තනි වචනයක් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා visit. ක්‍රියාපදයක් visit කියන්නේ hope කියන්නේ ක්‍රියාපදයක් නිසා ක්‍රියාපද දෙකක් එක ළඟ එනවා. to කියන preposition එක දැම්මම මැදට. further we hope to visit. We expect to visit. කාවද බලන්න යන්නේ? අපේ ආච්චි සීයයි. ඔන්න ලියන්න පුළුවන්. Our grandfather and grandmother.
හරි එහෙම නැත්නම් ඔය දෙන්නටම මම තනි වචනයක් කියනවා our grandparents කියලා. our grandparents කෙනෙක් ආච්චි සීයයි කියන්නේ. ඔයාට ඕන නම් grandmother and grandfather කියලා ලියන්න පුළුවන්. හරි. Further, we hope to visit our grandparents. හරි. පොළොන්නරුවේ. පොළොන්නරුවට කියන්නේ පොළොන්නරුව කියලා. නමුත් පොළොන්නරුවේ කියන විදිහ පොළොන්නරුවේ ඉන්නේ කියන දහස. පොළොන්නරුව තුල exam in පොළොන්නරුව. in පොළොන්නරුව P capital. right. එහෙනම් අපි ගන්නවා further තවද අපි බලාපොරොත්තු වෙනවා we hope to බලන්න යන්න visit our grandparents in පොළොන්නරුව. Sir, further නැතුව and also කිව්වොත් වැරදිද? and also කියද්දිත් ඒ වගේ අදහසක් තියෙනවා. නමුත් තවද කියන පුතේ හරිම වචනේ තමයි direct English word එක further. and also කියලා කියනවා ඒ වගේම කියන වගේ අදහසනොත් කියන්න පුළුවන්. හරි. තවද කියන්නේ further කියන වචනයෙන් භාවිතා කරා. right board එකේට පේන්නේ නැත්නම් සර් කියනවා 6 වෙනි වාක්‍යෙ දෙන්නේ by the way I am writing this letter to invite you to come our home this time. 7 වෙනි එක if you come we can enjoy a lot. Number 8 our family members intend to go to Kandy this time. Number 9 if you come you can join with us. Further we hope to visit our grandparents in Polonnaru. visit කින්තෙන්ට go to visit කියලා දාන්න බෑද? පුතේ go to visit කියලා කියන්නේ visit කියන්නේ බලන්න යනවා කියන දර්ශනයි. බලන්න යනවා කියන දෙකටම අදහස ඔය බලන්න යනවා කියන ඒ වචන දෙකටම කියන්නේ visit කියලා ඉංග්‍රීසි වලින්. බලන්න කියන වෙනම visit කියලා යනවා කියන go කියලා ගන්නේ නැහැ. බලන්න යනවා කියන visit කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. Right. I think you have read it. Okay, Anupata, any problems you have you can ask me. සංචාරය කරනවා කියන්නේ Travel සංචාරය කරනවා travel කියලා කියන්නේ. සංචාරය කරනවා travel කියලා කියන්නේ. බලන්න යනවා කියන්නේ visit. Right. වාක්‍ය 10ක් නිවැරදිව ලියුවා. අලුත් දේවල් ඉගෙන ගන්නත් ඇති. Right. අපි එනවා ඊළඟ වාක්‍ය 5ට. වාක්‍ය 5 ගන්න. ඊටාම සාර්ථක ක්‍රමයකට මේ ලියන්නේ. හරි. මේ ඔන්ලයින් ක්ලාස් එකක් තුල කරන්න ඇත්තටම අපහසුයි පුතේ. නමුත් අපි හැකි උපරිමයෙන් ඔන්ලයින් ක්ලාස් එකක් තුල උනත් කරනවා. පන්ති කාමරේ ෆිසිකල් ක්ලාස් එක තිබ්බනම් හරි අපි මීට වඩා තවත් අපේ වැඩ සාර්ථකව කරනවා. නමුත් දැනට මේ තියෙන සිටුේෂන් එකත් එක්ක අපි ඔන්ලයින් ක්ලාස් එකේ හරි මෙහෙම කරගෙන යමු. හරි. දැන් මීට කලින් පන්ති කියපු අය ෆිසිකල් ක්ලාසස් වල මෙහෙම ඉගෙන ගන්න නැතුව ඇති ෆිසිකල් ක්ලාස් එකකවත් ඔන්ලයින් ක්ලාස් එකත් අපි ඊට වඩා වැඩි කරනවා. හරි. ෆිසිකල් ක්ලාස් එකේවත් මෙච්චර ඉගෙන ගන්න නැතුව ඉතින් 9 වසරින් එහෙම 10 වසරින් මුල කාලේ පන්ති යන්නේ නැතිනේ තව තැන් වලට නේද? right. අපි ඔන්න වාක්‍ය 10ක් ලිව්වා. මේකින් ඔයාට තව ඔයා ලෙටර් එකක් ලියද්දි අද මම තවත් පාස් පේපර් එක ආපු ලෙටර් එකක් දෙනවා. ඔයා ලියපු ලෙටර් එක කම්පෙයාර් කරලා බලන්න. උදාට මං ගිය සතියේ ලියන්න කිව්ව එක ඔයා ලියලා මට එවලා තිබ්බා. ඒකයි අද මේ දින සර් දෙන එකයි කම්පෙයාර් කරලා බලන්න. ඔයාට තවත් නිර්මාණාත්මක අදහස් ලස්සන අදහස් එක්ක දාලා අද දෙන ලෙටර් එක ලියන්න පුළුවන්. දවසින් දවස ලෙටර්ස් වලට ඇඩ් කරගන්න සර් කරුණු කියලා දෙනවා එකින් එක. right. අපි ලියමු පුතේ 11 වෙනි වාක්‍යය ඉඳලා එහෙම. දැන් අවසානට ලිව්වේ පොළොන්නරුවෙත් යන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ ආච්චි සීයයි බලන්න. අපි ඒකම මේ ආකාරයෙන් ලියාගෙන යනවා තව ටිකක් ඉස්සරහට. 11 වෙනි වාක්‍යය ලියා ගන්න. 11 වෙනි වාක්‍යය ලියා ගන්න මෙහෙම. පොළොන්නරුව බොහොම සුන්දර පළාතක්. පොළොන්නරුව බොහොම සුන්දර පළාතක්. පොළොන්නරුව බොහොම සුන්දර පළාතක්. next one සිකුණල්ලා සර්. මොකද්ද? ඔව් සර්. ඊළඟ එක මම දන්න විදිහට ඔයා කැමති නරඹන්න ස්වභාවික ස්ථාන
මම දන්න විදිහට ඔයා කැමති නරඹන්න ස්වභාවික ස්ථාන. මට යටින් බයිනවත් දන්නෙත් නෑ මේ සර්ගේ සිංහල අකුරු නම් නෙමෙයි අකුරු නෙමෙයි ලියලා තියෙන හකුරු. හරි? කොහොමද දන්නේ ඔය විභාගෙට ඉන්නේ සිංහල වලට එහෙම පාස් දන්නෙත් නෑ සර් කියලා බයිනවත් දන්නෙත් නෑ. හරි? සිංහලෙන් සමහරට හොයන්න බැරුව ඇති සමහරුන්ට. හරි? මේ දන්න උපරිම හැකියාවෙන් මේ ලස්සන ලියන්නේ. හරි? මේ තමයි උපරිමයෙන් ලියන්න පුළුවන් සිංහලෙන් මේ විදිහට තමයි ලියන්න පුළුවන්. ඊට වඩා ලස්සනට ලියන්න බෑ. හරි? ඉංග්‍රීසි වලින් ලියන්න ලස්සන. ඉංග්‍රීසි වලින් ලියන සිංහලෙන් ඔය තමයි උපරිම. බයින් එපා ලියා ගන්න. හරි? හොයන්න බැරි නම් පුතා මයින් අහන්න. සමහරව යටින් බැන බැන ඉන්නවා. ගෙදරට වෙලා. right. ඊළඟ එක අපි ගන්නවා. ඊළඟ වාක්‍යය. තවද අපිට පුළුවන් වේවි. තවද අපිට පුළුවන් වේවි. ඓතිහාසික සිද්ධාස්ථාන ඓතිහාසික සිද්ධාස්ථාන වැඳ පුදා ගන්න. තවද අපිට පුළුවන් වේවි ඓතිහාසික සිද්ධාස්ථාන වැඳ පුදා ගන්න. next one ඊළඟ එක ඉතින් අමතක කරන්න එපා. ඉතින් අමතක කරන්න එපා. ඔයාගේ කැමරා එක ගේන්න. ඉතින් අමතක කරන්න එපා ඔයාගේ කැමරා එක ගේන්න. ඉතින් අමතක කරන්න එපා ඔයාගේ කැමරා එක ගේන්න. අවසාන වාක්‍ය දැන්ට ලියන. අපිට පුළුවන් හොඳ ෆොටෝස් ටිකක් ගන්න. අපිට පුළුවන් හොඳ ෆොටෝස් ටිකක් ගන්න. ආගමික සිද්ධාස්ථානවල සහ කැලෑ සතුන්ගේ යාළුවට එන්න හිතන විදිහට ලියන්න ඕනේ. යාළුවගේ මොනවා හෝ අකමැත්තක් තියෙනවා නම් එන්න. එයාට මවල පෙන්වන්න ඕනේ මේ ආවොත් එහෙම මාර ෂෝක් ට්‍රිප් එකක් නියම ට්‍රිප් එකක් යන්න පුළුවන්. ගොඩක් විනෝද වෙන්න පුළුවන් කියලා. එහෙම හිතෙන්න ලියන්න. හරි? ලෙටර් එකේ වචන 100ක් පුතා ලියන්න තියෙන්නේ. නියමයි සර් ක්ලාස් එක මම එදා සම්මන්ත්‍රණය බලලා තමයි සර්ගේ ක්ලාස් එකට ජොයින් වුනේ. හොඳට කියලා දෙනවා. රයිට්. හොඳයි පුතේ. හොඳට වැට්ටික් කරගෙන යන්න. සර් ලෙටර් එකේ වචන 100යි නේද ඕනේ. ඔය වචන 100යි ඕනේ. රයිට්. මෙන්න ඊළඟ වාක්‍ය පහ. හරි? මෙන්න ඊළඟ වාක්‍ය පහ. 11 වෙනි වාක්‍ය සර්ගේ සිංහල අකුරු හොයාගන්න බැරි අයට මේ කියන්නේ. පොළොන්නරුව බොහොම සුන්දර පළාතක්. පොළොන්නරුව බොහොම සුන්දර පළාතක්. 12 වෙනි එක මම දන්න විදිහට ඔයා කැමති නරඹන්න ස්වභාවික ස්ථාන. 13 තවද අපිට පුළුවන් වේවි ඓතිහාසික සිද්ධාස්ථාන වැඳ පුදා ගන්න. 14 ඉතින් අමතක කරන්න එපා ඔයාගේ කැමරා එක ගේන්න. next one අපිට පුළුවන් හොඳ ෆොටෝස් ටිකක් ගන්න ආගමික සිද්ධාස්ථානවල සහ කැලෑ සතුන්. right අමාරු වචන ටික කියන්න පුතා තනියම try කරන්න ලියන්න. පොළොන්නරුව බොහොම සුන්දර පළාතක්. බොහොම සුන්දර පළාතක් කියන්න අපිට කියන්න පුළුවන් a wonderful area. a wonderful area. බොහොම සුන්දර පළාතක්. a wonderful area. මම දන්න විදියට කියන්න as I know කියලා අපි කියන්නේ. මම දන්න විදියට as I know. ඔයා කැමති කියන පුතේ ඉංග්‍රීසි වලින් like කියලා කියන්නේ. නරඹනවට visit බලන්න යනවා නරඹනවා visit කියලා කියන්න පුළුවන්. ස්වභාවික ස්ථානවල natural places.
තවද කියන්න දන්නවා further කියලායි කියන්නේ. අපිට පුළුවන් වේවි. පුළුවන් කියන්නේ can කියනවා, පුළුවන් උනා කියන්නේ could කියනවා. හැබැයි පුළුවන් වේවි කියන්නේ will be able to කියලා කියන්නේ. will be able to. ඓතිහාසික සිද්ධාස්ථානවලට historical monuments කියලා ගන්න පුළුවන්. ඉගෙන ගන්න මේ වචනේ ඓතිහාසික සිද්ධාස්ථාන historical monuments කියලා කියනවා. වැඳ පුදා ගන්නවා කියන්නේ worship කියලායි කියන්නේ. worship. ඉතින් කියන්නේ so අමතක කරන්න එපා කියලා කියනවා. අමතක කරනවාට forget තනියම ලියන්න අමතක කරන්න එපා කියලා. එපා කියන don't කියලායි කියන්නේ. ඔයාගේ කැමරා එක ගේන්න. green කියලා කියනවා. ගේන්න. ඔයාගේ කැමරා එක කියන්නේ your camera. your camera. දැනට දීපු අවසාන වාක්‍යය අපිට පුළුවන් හොඳ ෆොටෝස් ටිකක් ගන්න. right? ගන්න කියන take කියලා කියන්නේ. එහෙම නැත්නම් capture කියන වචනේත් භාවිතා කරනවා ෆොටෝ වගේ ගන්නව නම් කමක් නැහැ take කියලා ගන්න පුළුවන්. හොඳ ෆොටෝස් ටිකක් some nice photos කියලා ගන්න. some nice photos. ආගමික සිද්ධාස්ථානවල ආගමික සිද්ධාස්ථාන කියලා කියන්නේ religious monuments කියලා කියනවා. religious places කියලා කියන එකම තමයි මේ monuments කියලා ටිකක් හොඳ වචනයක් භාවිතා කරන්නේ. religious monuments කියලා කියනවා. එළය සතුන්ට wild animals කියලා කියනවා. wild animals කියලා කියනවා. right. පුතාලා බලන්න ඔන්න අමාරු වචන ටික ලිව්වා. වැරදි හරි කමක් නැහැ. ඔයා try කරන්න ලියන්න. ඔයා try කරන්න ලියන්න. වැරදුනාට කමක් නැහැ. වෙන කොලයක් අරගෙන ලියන්න try කරන්න. ඊට පස්සේ අඩුපාඩු ටික හදාගමු. ලියලා ඉවරයි. finish කියලා message එකක් මට එවන්න. අමාරු දෙයක් තියෙනවා නම් ලියන්න බැරි තැනක් පුතා අහන්න mic එක on කරලා. බොහොම කියන්නේ මොකද්ද කියන කියලා අහනවා. බොහොම සුන්දර පළාතක් කියන්නේ a wonderful කියන එක ගන්න. a wonderful area. wonderful කියන එක ඇතුලේ තියෙනවා බොහොම සුන්දර කියන අදහස. ඒ දෙකම. right. finish කියලා කෙනෙක් දාලා තියෙනවා හොඳයි. අනිත් අයත් ලියන්න පුළුවන් විදිහට ලියන්න පුතා. අපි මේවා ලියන්න පුරුදු වෙන්නම ඕනේ. ඒකට තමයි අපිට එක්සෑම් එකේ බය නැතුව එකක් ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා දන්නවනේ අනිවාර්යෙන් ලකුණු 10ක ප්‍රශ්නයක් O level එක්සෑම් එකේ. ලකුණු 10ක් ඔයා ෂුවර් කරගෙන යන්න ලියලා ප්‍රැක්ටිස් කරලා. අනිවාර්යෙන් ලකුණු 10 ගන්න පුළුවන්. අනිවාර්යෙන් එනවා. ඔච්චර ලිව්වත් පාඩු නැහැ. ලකුණු 10ක් ෂුවර් ඔයාට. right ගොඩක් අය ලියලා ඉවරයි. හොඳයි. ඒක අහදිනවා වචන 100ක් ලියන්න ඕනේ body of the letter එකේ විතරද නැත්නම් මුළු letter එකේමද? body of the letter එකේ තමයි වචන 100ක් තියෙන්න ඕනේ. ඉතින් දානවා we are can take some good photos. එහෙම කියන්නේ නැහැ. we are can කියන්නේ නැහැ. we can කියලා විතරයි කියන්නේ.
am is ආවනේ නෑ can වලට කලින් පුතා. Right, I think time is more than enough. වෙලාව ප්‍රමාණවත් ඔයාලට ලියන්න. අපි ගමු වාක්‍ය ටික ලියන්න. මේක highlight කරගන්න මම දන්න විදිහට කවද පුළුවන් වේවි ඉතින් අමතක කරන්න එපා right අපි ලියමු වාක්‍ය ටික 11 වෙනි වාක්‍යය පොළොන්නරු බොහොම සුන්දර පළාතක් කොහොමද පුතා කියන්නේ පොළොන්නරු බොහොම සුන්දර පළාතක් ඔව් මට කියන්න ලියපු අය Polonnaruwa is a wonderful area. alright අපිට කියන්න පුළුවන් පොළොන්නරුව is දැන් මේ අර ආචීසියේ පොළොන්නරුව ඉන්නවා කියවනේ දැන් එහෙ යනවා කියලා කිව්වා මෙයා දැන් මේ පැත්ත පිළිබඳව චුට්ටක් මෙයාට ආසාවක් ඇති කරලා recording in progress පොළොන්නරුව is a wonderful Polonnaruwa is a wonderful area. Polonnaruwa is a wonderful area. Is beautiful area කියලා ගන්න. ඔව් සුන්දර කියන්නේ beautiful කියන එකත් පුළුවන් පුතේ බොහොම සුන්දරයි කියන wonderful කියන වචනේ ගත්තා නම් වඩාත් හොඳයි. Next one මම දන්න විදියට ඔයා කැමති නරඹන ස්වභාවික ස්ථාන මම දන්නවා කියන්න I know කියනවා හැබැයි මම දන්න විදිහට කියන්න as I know කියලායි ගන්න විදිහට කියන්න as කියන වචනේ ගන්න මම දන්න විදිහට as I know ඔයා කැමති you like මොනවටද කැමති අනුබන්න you like to visit ක්‍රියාපද දෙකක් එකලා දෙවිලා තියෙනවා like visit to කියලා ප්‍රපෝෂන් දෙකම මනදට you like to visit මොනවද ස්වභාවික ස්ථාන natural places. As I know, you like to visit natural places. Next one, like තවද අපිට පුළුවන් වේවි ඓතිහාසික සිද්ධාස්ථාන වැඳ පුදා ගන්න. තවද කියලා ගත්තොත් further කියලා ඉංග්‍රීසි වලින් කියනවා. further අපිට පුළුවන් වේවි පුතේ පුළුවන් කියන්න can පුළුවන් වුණා කියන්න could කියලා ගන්නවා හැබැයි පුළුවන් වේවි කියන අපි ගන්නේ will be able to මතක තියාගන්න will be able to we will be able to මොනවද වැඳ පුදා ගන්න worship we will be able to worship ඓතිහාසික සිද්ධාස්ථාන historical monuments further we will be able to worship historical monuments next sentence ඉතින් අමතක කරන්න එපා ඔයාගේ කැමරා එක ගේන්න ඉතින් so අමතක කරන්න එපා කියලා පුතේ කොහොමද අපි කියන්නේ අමතක කරන්න එපා කියලා කොහොමද කියන්නේ Don't forget. don't forget යම් කිසි ක්‍රියාවක් කරන්න එපා කියන don't කියන වචනේ භාවිතා කරන්න කෑ ගහන්න එපා don't shout හරි එතකොට නැගිටින්න එපා don't stand up ඉඳ ගන්න එපා don't sit කතා කරන්න එපා don't talk ඒ වගේ අමතක කරන්න එපා කියන don't කියලා කියන්නේ එහෙනම් don't forget so don't forget අමතක කරන්න එපා මොනවද ඔයාගේ කැමරා එක ගේන්න
don't forget to bring geenawaata bring ක්‍රියාපද දෙකක් එක ළඟ to them forget කියන්නේ අමතක කරනවා bring කියන්නේ ගේනවා ක්‍රියාපද දෙකක් එක ළඟ to වලින් සම්බන්ධ so don't forget to bring ඔයාගේ කැමරා එක your camera so don't forget to bring your camera හරි last one අපිට පුළුවන් හොඳ ෆොටෝස් ටිකක් ගන්න ආගමික සිද්ධාස්ථානවල සහ කැලෑ සතුන් අපිට පුළුවන් හොඳ ෆොටෝස් ටිකක් ගන්න we can පුළුවන් කියන can we can කොහෙදද මල්ලිය? කරගන්න පුතේ we can take හොඳ ෆොටෝස් ටිකක් we can take some nice photos කියලා ගන්න photos කිව්වත් හරි then we can take some nice photos right we can take some nice photos මොනවා වගේද ආගමික සිද්ධාස්ථාන වල කියන්නේ මෙතන of කියලා ගන්නවා of religious monuments right we can take some nice photos of religious monuments and wild animals කැලෑ සතුන් wild animals මේ පොළොන්නරුවේ ගිහිලා කරන දේවල් මේ කියන්නේ හරි ආචීසියේ බන් යනෝනේ පොළොන්නරුවේ ඒකට කියනවා we can take some nice photos of religious monuments and wild animals right පැහැදිලිව ලියා ගන්න මේක මේ වාක්‍ය පහ නිවැරදිව ලියපුවා ඉන්නවද පොඩි මිස්ටේක්ස් අරෙන්න සාමාන්‍යයෙන් යම් තාක් දුරට නිවැරදිව ලියාගත්තා ඉන්නවද මේ ක්ලාස් එකේ Yes sir. Yes, sir. yes sir yes sir right good photos plural කරද්දී es දෙන්නේ කියලා අහනවා es නෙමෙයි s එකක් විතරයි එන්නේ photos photos right එනම් පොළොන්නරුව බොහොම සුන්දර පළාතක් පොළොන්නරුව is a wonderful area මම දන්න විදියට ඔයා කැමති නරඹන ස්වභාවික ස්ථාන as I know you like to visit natural places but අපිට පුළුවන් වේවි ඓතිහාසික ස්ථාන වැඳ පුදා ගන්න further we will be able to worship historical monuments ඉතින් අමතක කරන්න එපා ඔයාගේ කැමරා එක ගේන්න so don't forget to bring your camera අපිට පුළුවන් හොඳ ෆොටෝස් ටිකක් ගන්න ආගමික සිද්ධාස්ථානවල සහ කැලෑ සතුන්ගේ we can take some nice photos of religious monuments and wild animals right වාක්‍ය 15ක් ලියුවා අපි වාක්‍ය 15ක් නිවැරදිව ලියුවා right පුතා අපි යමු ඊළඟ වාක්‍ය පාඩ අපි ගමු ඊළඟ වාක්‍ය පාඩ right මේක ලියාගෙන ඉවරයි නේද යම් කිසි කෙනෙක් ලියන්න පරක් වෙනවා වගේ නම් රෙකෝඩින් එක මම දානවනේ group එකට නැවත වතාවක් රෙකෝඩින් එක අහන්න හරි රෙකෝඩින් එක නැවත වතාවක් අහන්න ඔයා මේ දේවල් ලියා ගන්න බැරි වෙන අතපසු වෙන දේවල් තියෙනවා අන්තිම දෙක මකන්න එපා so don't forget to bring your camera කියලා තියෙන්නේ ඉක්මනින් ලියා ගන්න පුතා එතන so don't forget to bring your camera because we can take some nice photos of religious monuments and wild animals ඉක්මනට ලියා ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න මේකේ පස්සේ ලියා ගන්න පුළුවන් සමහර විට හිමීට ලියන්නේ එයා ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න පස්සේ ලියා ගන්න right වෙලාව ඇති ලියන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා රෙකෝඩින් එක අහන්න group එකට දාන්න රෙකෝඩින් එක ක්ලාස් එකෙන් පස්සේ හවස් වෙලා
right ඉතින් දැන් ඔන්න පොළොන්නරුවේ ගිහිලා කරන දේවල් තමයි මෙයත් එක්ක කිව්වේ. එයාට එන්න කියනවා පොළොන්නරුවෙත් යන්න පුළුවන් කියලා. හරි විභාගෙත් ඉවර නිසා. right පුතා අපි ගන්නවා ඊළඟ වාක්‍ය ටික. අවසාන වාක්‍ය කීපයයි එන්නේ. හරි අපි දැන් 15ක් ලියවන්නේ. අපි ගන්නවා ඊළඟ වාක්‍ය. number 16 ලියා ගන්න 16 වෙනි වාක්‍ය. අපි යාට මෙහෙම කියනවා මම දන්න විදිහට ඔයා කැමති අච්චාරු කන්න. මම දන්න විදිහට ඔයා කැමති අච්චාරු කන්න. ඇයි මේ ලෙටර් එකේ කියලා තියෙනවනේ කැමති අකමැති දේවල් ගැන විමසන්න කියලා. මම කියනවා මම දන්න විදිහට ඔයා කැමති අච්චාරු කන්න. මම අපේ අම්මට කියන්නම් අච්චාරු හදන්න ඔයා වෙනුවෙන්. මම අපේ අම්මට කියන්නම් අච්චාරු හදන්න ඔයා වෙනුවෙන්. මම අපේ අම්මට කියන්නම් අච්චාරු හදන්න ඔයා වෙනුවෙන්. next one අච්චාරෝ කියනවාද? ඔයා කැමති නැද්ද බෝට්ටු පදින්න අපේ ගඟේ? ඔයා කැමති නැද්ද බෝට්ටු පදින්න අපේ ගඟේ? එහෙම වුණොත් අපේ තාත්තා එක්කන් යාවි අපිව. right ඔය වාක්‍ය 4 ලියමු. තව වාක්‍ය 3ක් අවසානට දෙනවා. ඒක අවසාන කරන වාක්‍ය ටික. හරි දැන්ට මේ වාක්‍ය 3 අපි ලියමු. 4 ලියමු. 16 වෙනි වාක්‍ය පුතාලට හොයාගන්න බැරි නම් ඔන්න සර් කියනවා මම දන්න විදිහට ඔයා කැමති අච්චාරු කන්න. මම අපේ අම්මට කියන්නම් අච්චාරු හදන්න ඔයා වෙනුවෙන්. ඔයා කැමති නැද්ද බෝට්ටු පදින්න අපේ ගඟේ? last one එහෙම වුණොත් අපේ තාත්තා එක්කන් යාවි අපි. right අමාරු වචන ටික කියන්න පුතා තනියම ලියන්න. මම දන්න විදියට කියලා ලියන්න දැන්ටමත් දන්නවා. අච්චාරු වලට මොකද ඉංග්‍රීසි වලින් කියන්නේ? අච්චාරු pickles ඔව් pickle කියලා කියනවා. pickle අච්චාරු කනවට eat කියලා කියනවා. right කනවට eat කියලා කියනවා. next one මම අපේ අම්මට කියන්නම්. කියනවට කියන්නේ tell කියලා. හරියට tense එක බලලා කියන්නේ. tense එක බලලා ඔයා ලියන්න. අච්චාරු හදන්න. හදනවට make කියලා ගන්න. ඔයා වෙනුවෙන්. ඔයාට නම් you කියලා කියනවා පුතේ. වෙනුවෙන් කියන්නේ for. සඳහා වෙනුවෙන් කියන්නේ භාවිතා කරන preposition එක for. ඔයා කැමති නැද්ද බෝට්ටු පදින්න? right boat පදිනවා කියන්නේ ride boats කියලා කියනවා. ride boats එහෙම නැත්නම් row කියලා ගන්නත් පුළුවන්. පදිනවා කියන්නේ row කියලා කියනවා. පදිනවා කියන කමක් නෑ. ride boats කියලා ගන්න. boat පදින්න අපේ ගාගේ river. එහෙම වුණොත් කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ in that case කියලා කටපාඩම් කරලා තියාගන්න. රචනාවල ලියුම් වල ලියන්න පුළුවන්. එහෙම වුණොත්
In that case, අපේ තාත්තා එක්කන් යාවි. එක්කන් යනවා කියන්නේ take එක්කන් යාවි කියන්නේ take. අපි ඔය කියන්නේ us කියලා ගන්න. right. බලන්න පුතාලා වාක්‍ය හතර සරල වාක්‍ය හතර. දැන් ඔයා compare කරන්න. ඔයා ලියපු letter එකයි මේකේ අතර වෙනස. අලුත් දේවල් ගොඩාක් සර් දීපු letter එකකින් ඉගෙන ගන්න තියෙනවා. අද සර් තවත් O level pass paper එකක් ආපු letter එකක් ඔයාට දෙනවා. ඔයා මේ කරුණුත් එක්ක ඔයාගේ හිතේ තියෙන කරුණුත් දාලා ඔයා තවත් හොඳට ගිය සතියේ මට ලියලා එකට වඩා තවත් හොඳ letter එකක් ලියන්න පුළුවන්. අනේ එහෙමයි අපි ඉගෙන ගන්න letter writing. අද වචන ඉගෙන ගත්ත ගොඩක් letter එකක් ලියද්දි භාවිතා කරන්න පුළුවන් වාක්‍ය phrases වාක්‍ය කොටස් ලස්සනට පැහැදිලිව අපි ඉගෙන ගන්න. අනිවාර්යෙන් මේවා ඉගෙන ගන්න කෙනෙක් O level paper එකේ ලකුණු 10 ෂුවර්. හරි letter writing එක අනිවාර්යෙන් ඔයාලා ලියන්න. ලකුණු ටිකක් ගන්න පුළුවන්. Excuse me sir. yes යනදුව සර් මේ 18 වෙනි වාක්‍යයේ ඔයා කැමති නැද්ද කියන එකට මොකද්ද? ඔයා කැමති නැද්ද කියලා අපි කොහොමද අහන්නේ? ඔයා කැමති කියන්නේ you like කියනවා. ඔයා කැමතිද කියලා අහන්න do you like කියලා අහනවා. ඔයා කැමති නෑ කියන්නේ you don't like කියනවා. negative interrogative simple present වාක්‍යයක් මේක. ඔයා කැමති නැද්ද? don't you like කියලා අහන්නේ. don't you like ඔයා කැමති නැද්ද? right හරියට ලියන්න පුතාලා ලියලා finish කියලා මට message එකක් එවන්න 16 වෙනි වාක්‍යයේ තියෙන මම දන්න විදියට ඔයා කැමති අච්චාරු කන්න 17 වෙනි එක මම අපේ අම්මට කියන්නම් අච්චාරු හදන්න ඔයා වෙනුවෙන් 18 ඔයා කැමති නැද්ද බෝට්ටු පදින්න අපේ ගඟේ එහෙම වුණොත් අපේ තාත්තා එක්කන් යාවි අපි තාම ලස්සන වාක්‍ය ටිකක් අපි ලෙටර් එකේ ලියවන්න. right හොඳයි. ගොඩක් අය messages එවනවා finish කියලා. ඒක type කරලා මෙවල තියෙනවා වාක්‍ය set එක හොඳයි. right I think time is more than enough වෙලාව හොඳටම ප්‍රමාණවත් ගොඩක් අය ලියලා ඉවර නැති කියලා මම හිතනවා පුතාලා right අපි ලියමු මේකේ highlight කරගන්න එහෙම වුණොත් කෙනෙක් highlight එක අරගෙන highlight කරගන්න එහෙම වුණොත් right
අපි ගන්නවා පළවෙනි වාක්‍යය. කියන්නේ 16 වෙනි වාක්‍යය මෙතන. මම දන්න විදිහට ඔයා කැමති අච්චාරු කන්න. පුතාලා මට කියන්න මම දන්න විදිහට කොහොමද ලියන්නේ? as I know මම දන්න විදිහට as I know ඔයා කැමති අච්චාරු කන්න. right ඔයා කැමති කියන්නේ you like කියලා කියනවා. you like කන්න කියන්නේ eat කියලා. ඒ කියන්නේ you like to eat කියලා ගන්න ඕනේ. මොකද like කියන්නේ ක්‍රියාපදයක්, eat කියන්නේ ක්‍රියාපදයක්. ඊට කලින් to යොදන්න ඕනේ මැදට. as I know you like to eat pickle අච්චාරු. right ඊළඟ එක මම අපේ අම්මට කියන්නම් අච්චාරු හදන්න ඔයා වෙනුවෙන්. මම අපේ අම්මට කියන්නම් කියන කොටසේ මට ටෙන්ස් එක කියන්න කල්පනා කරලා බලන්න. මම අපේ අම්මට කියනවා නෙමෙයි, කිව්වා නෙමෙයි, කියන්නම් තාම කියලා නැහැ. එහෙනම් පුතේ ටෙන්ස් එක මොකක්ද? simple future tense. right එහෙනම් මම අපේ අම්මට කියන්නම්. I will tell our mother. I will tell කියලා ගන්න ඕනේ future tense. I will tell our mother අපේ අම්මා our mother අච්චාරු හදන්න to make pickle. I'll tell our mother to make pickle ඔයා වෙනුවෙන් for you right I will tell our mother to make pickle for you. Next one. ඔයා කැමති නැද්ද බෝට්ටු පදින්න අපේ ගඟේ? ඔයා කැමති නැද්ද බෝට්ටු පදින්න අපේ ගඟේ? ඔයා කැමති කියන්නේ present tense වාක්‍යයක් you like. ඔයා කැමතිද කියලා අහන්න පුතේ do you like. ඔයා කැමති නෑ කියන්නේ you don't like. ඔයා කැමති නැද්ද කියලා අහන්නේ don't you like. negative interrogative simple present tense. ඔයා කැමති නැද්ද? don't you like. මොනවටද කැමති නැද්ද කියලා අහන්නේ? ඔයා කැමති නැද්ද බෝට්ටු පදින්න? don't you like to ride boats. right like කියන්නේ ක්‍රියාපදයක්, ride කියන්නේ ක්‍රියාපදයක් මැදට to දාලා තියෙන. එක ළඟ තියන්න බෑ නේද ක්‍රියාපද දෙක. don't you like to ride boats අපේ ගඟේ in a river. හරි in a river. don't you like to ride boats in a river. ඊට පස්සේ කියනවා එහෙම වුණොත් ඒ කියන්නේ කැමති නම් වගේ දස. එහෙම වුණොත් in that case කටපාඩම් කරලා තියාගන්න. එහෙම වුණොත් in that case අපේ තාත්තා එක්කන් යාවි අපිව. in that case our father will take us. right එහෙම වුණොත් අපේ තාත්තා එක්කන් යාවි කියලා තියෙන්නේ. යනවා කිව්වොත් present, ගියා කිව්වොත් past, යාවි කියන නිසා will take us කියලා ගන්නවා. right එහෙනම් මේ ආකාරයෙන් තමයි මේ වාක්‍ය අතරේ 16 වෙනි වාක්‍යය මම දන්න විදිහට ඔයා කැමති අච්චාරු කන්න. as I know you like to eat pickle. 17 මම අපේ අම්මට කියන්නම් අච්චාරු හදන්න ඔයා වෙනුවෙන්. I will tell our mother to make pickle for you. ඔයා කැමති නැද්ද බෝට්ටු පදින්න අපේ ගඟේ? don't you like ඔයා කැමති නැද්ද to ride boats in our river. එහෙම වුණොත් in that case අපේ තාත්තා our father will take us. මේ උපරිම සරලව වාක්‍යයක් කොටස් කරලා මේ ලියා ගන්න උගන්වන්නේ. හරි ඉගෙන ගත්ත ටෙන්සස් පාවිච්චි කරලා ටෙන්සස් පාඩම් වලට සම්බන්ධ වෙච්ච නැති දරුවන්ට චුට්ටක් අමාරු ඇති මේවා. හරි හිතා ගන්න බැරි වෙයි. නමුත් අනිත් අයට පන්තියට ආව නම් මුල ඉඳලා මේ සියල්ල අනිවාර්යෙන් ටෙන්සස් එකම අවබෝධ වෙනවා. හරි පුතා අවසාන වාක්‍ය තුන ළමයි ටික ලියාගත්ත නේද? have you all finished writing? right No sir. හරි නේද? finish නේද? No. මං කරන්න Yes, sir.
මේක ෆොටෝ එකක් හරි ගන්න ඉක්මනට. ඒක වේගෙන් ලියන්න පුරුදු වෙන්න ඕනේ. සමහරව හිමේට ලියන්නේ. එයා පරක් වෙනවා වගේ නම් ෆොටෝ එකක් ගන්න මේකේ. ඊට පස්සේ ලියා ගන්න. අපි ගන්නවා අවසාන වාක්‍ය තුන. හරි එතනින් මම මේ ලෙටර් එක අවසන් කරනවා. මේ ලෙටර් එකේ ඇඩ්‍රස් එක සැලියුටේෂන් එක ලිව්වේ නැහැ. හරි ඒවා ඔයාට අවශ්‍ය විදිහට තමන්ගේ ඒ ඇඩ්‍රස් එක සැලියුටේෂන් එක ඒවා ලියන්න. හරි මේ body of the letter වාක්‍ය මේ ලෙටර් එකේ මැදට එන කොටස් ටික පමණයි සර් මේ දුන්නේ. right පුතාලා අපි එහෙනම් ලියමු අවසාන වාක්‍ය තුන මේක අවසාන වශයෙන් ලියන්නේ ලියමු අවසන් කරන්නයි යන්නේ අපි. ලියා ගන්නවා අපි 20 වෙනි වාක්‍ය නේද? Number 20. අපි ලියනවා මෙහෙම. මම හිතනවා මගෙත් එක්කම ලියාගමු ඉක්මනින්. මම හිතනවා ඔයා කරන්ලාට මෙතෙන්ට එනවා එන්න ඉවර නැද්ද කියලා ලෙටර් එක ඉවරෙච්ච ගම අද ලයික් ඔෆ් කරගන්න ඕනේ. මගෙන් අහනවාද ගෙදර කට්ටියගෙන් අහනවාද මට හිතා ගන්න බෑ. right මම හිතනවා ඔයා ධනාත්මක පිළිතුරක් එවාවි. මම හිතනවා ඔයා ධනාත්මක පිළිතුරක් එවාවි කියලා. ඒ වගේම තමයි පුතා මේකත් කියන්න ඕනේ අපේ ටියුට් ක්ලාස් එක තියෙනවානේ සිකුරාදා හවස 4:00 5:00 ඒකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ටියුට් ක්ලාස් එකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න පුතාලා සම්බන්ධ වෙන්නේ නැති අය. හරි ඒ ටියුට් ක්ලාස් එකේ ප්‍රයෝජනය තමයි මේ උගන්වන තියරි කොටස් ග්‍රැමර් කොටස් විභාගයේ මොන ආකාරයෙන් ඒදි කියලා ප්‍රශ්නමයි සාකච්ඡා කරන්නේ. ඒක ඇත්තටම ටියුට් ක්ලාස් එකක් වුණාට ඒක නිකන් පේපර් ක්ලාස් එකක් වගේ. හරි ප්‍රශ්න වලටමයි උත්තර ලියන්නේ. සම්පූර්ණ ටියුට් එකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියනවා. පුතාට ඒ වෙලාවට වෙන පන්තියක් හරි තියෙනවා නම් රෙකෝඩින් එක හරි අනිවාර්යෙන්ම අහන්න. හරි ප්‍රශ්න වලට ලියන්න පුරුදු පුහුණු වෙනවා. එතකොට අපි පරණ දේවල් නැවත මතක් කරගන්නවා. හරි ටෙන්සස් පාඩමේම රිවිෂන් එකක් වෙනවා. හරි පුනරීක්ෂණය වෙනවා නැවත මතක් කරගන්නවා. ප්‍රශ්න වලට ලියන්න හුරු වෙනවා. ඉක්මනින් ලියන්න පුරුදු වෙනවා. ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ නැත්නම් තාම සම්බන්ධ වෙලා නැත්නම් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. සිකුරාදා හවස 4:00 5:00 පැය කරන්න. ටියුට් ක්ලාස් එක. ඒකට වෙනම පන්ති ගාස්තුවක් ගන්නෙ නැහැ. හරි මේ රුපියල් 1000 ඔයා ගෙවන පන්ති ගාස්තුවම තමයි. right මම හිතනවා ඔව් හෙට ක්ලාස් එක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ උදේ ක්ලාස් එක. හරි මම හිතනවා ඔයා ධනාත්මක පිළිතුරක් එවාවි කියලා. next one ඊළඟ වාක්‍යය මට ලියුමක් එවන්න. මට ලියුමක් එවන්න. ඔයාට මේ ලියුම ලැබුණු ගමන් ලැබුණු විගසම මට ලියුමක් එවන්න. ඔයාට මේ ලියුම ලැබුණු විගසම. last one මම නවතිනවා දැනට. ඔයාට තෙරුවන් සරණයි. විසිවෙනි වාක්‍යය මම හිතනවා ඔයා ධනාත්මක පිළිතුරක් එවාවි කියලා. 21 වෙනි එක මට ලියුමක් එවන්න. ඔයාට මේ ලියුම ලැබුණු විගසම. මම හිතන්නේ මෙන්න මේ 21 වෙනි වාක්‍යය ලියන විදිය මම පුතාට කියලා දීලා තිනවා ලිපි එක අවසන් කරන ආකාරය. next one මම නවතිනවා දැනට. ඔයාට තෙරුවන් සරණයි.
right. ධනාත්මක පිළිතුරක් කියන්න පුතේ අපිට කියන්න පුළුවන් a positive reply. ධනාත්මක පිළිතුරක් a positive reply. මට ලියුමක් එවන්න. ඔයාට මේ ලියුම ලැබුණු විගසම කියන්නේ as soon as කියලා කියන්නේ ඔයා පොත පෙන්නලා බලන්න. letters ලියන විදිය මම අර දුන්නානේ සතුට ප්‍රකාශ කරන ආරම්භයේ ගන්න කොහොමද දුක ප්‍රකාශ කරන්නේ අවසාන කරන්නේ කොහොමද ඔන්න ඔය වාක්‍ය දීලා මම නවතිනවා දැනට ඒකත් දුන්නා ඔයාට තෙරුවන් සරණයි ඒකත් දීලා තියෙනවා right උතලා ලියලා finish කියලා message එකක් දාන්න මට ඉක්මන right මං කළා ලියන්න මට 20 වෙනි වාක්‍යය හරියට ලියලා පෙන්නන්න ඕනේ හරි ධනාත්මක පිළිතුරක් එවනවට කියන්නේ send කියලා send send කියලා කියන්නේ හරියට tense එක අරන් ලියන්න එවාවි කියලායි තියෙන්නේ right ගොඩක් අය මට වාක්‍යයක් ලියලම මැසේජ් එකකින් එවලා තිනවා වාක්‍යයක් හොඳයි ඔයාලා ලියන්න ඉක්මනින් right අපි සාකච්ඡා කරමු නේද shall we discuss right 20 වෙනි වාක්‍යය ගන්නවා මම හිතනවා ඔයා ධනාත්මක පිළිතුරක් එවාවි කියලා පුතා හොඳට බලන්න in the 20th sentence there are two sentences these two sentences are again connected by the conjunction that කියලා කියන සම්බන්ධක පදේ දාලායි සම්බන්ධ කරලා තියෙන්නේ එතකොට පළවෙනි වාක්‍යයකට ගන්න මේ වචන හරිද මම හිතනවා කියන්නේ simple present I think කියලායි කියන්නේ මම හිතන විදිහට කියන්නේ as I think කියනවා හැබැයි මම හිතනවා කියන I think කියලා කියන that කියන වචනේ ගත්තා I think that ඔයා ධනාත්මක පිළිතුරක් එවාවි ඔයා you will send a positive reply you will send a positive reply මම හිතනවා ඔයා ධනාත්මක පිළිතුරක් එවාවි කියලා I think that you will send a positive reply next one මට ලියුමක් එවන්න ඔයාට මේ ලියුම ලැබුණු විගසම right මට ලියුමක් එවන්න කියලා කොහොමද අපි කියන්නේ ඔව් send a letter නේද උදාහරණ දුන්නා නේද මේ වාක්‍ය බලන්න චුට්ටක් මට කියන්න සර් මේ වාක්‍ය මෙහෙමම දීලා තියෙනවද කියලා අර නෝට් එකේදී letters ලියන විදිය උගන්වන්නත් දීලා තියෙනවද බලලා කියන්න මට Yes, sir. ඔව් දීලා තියෙනවා මේකම හරි send me a letter Yes, sir. send me a letter as soon as you receive this letter
send me a letter as soon as you receive this letter. Send me a letter මට ලියුමක් එවන්න as soon as you receive this letter. අවසාන එක මම නවතිනවා දැනට. I am stopping for now. I am stopping for now. ඔයාට තෙරුවන් සරණයි. May the triple gem, triple T capital, may the triple gem G capital bless you. ඔබට තෙරුවන් සරණයි. I am stopping for now. මම නවතිනවා දැනට. ඔයාට තෙරුවන් සරණයි. May the triple gem bless you. Right. එනම් පුතා මෙන්න O level exam එකේ ආපු pass paper එක තිබ්බ. හරි එක letter එකක් ඔන්න ඔයාත් තනියම ලිව්වා. හරි. මගේ answer එකක් අපි හැදුවා මේ ආකාරයෙන්. දැන් ඔයා කරන්න තියෙන්නේ මේකයි. ඔයාගේ letter එකයි ඔයාගේ letter එකයි මම මේ දීපු මගේ letter එකයි teachers answer කියලා ඔයා ලියාගත්ත letter එකයි හොඳට කියවන්න. හරි. මේ teachers answer එක කියවද්දී ඔයාලට අලුතෙන් ගොඩාක් කරුණු ඉගෙන ගන්න තියෙනවා. ඒ කරුණු ටික හොඳට ඉගෙන ගන්න. හොඳට මතක තියාගන්න. වාක්‍ය වල භාවිතා කරලා තියෙන වචන වාක්‍ය කොටස් ලස්සන කරගන්න භාවිතා කරලා තියෙන වචන ඒවා කටපාඩම් කරගන්න. ඊට පස්සේ මම ඔයාලට දෙනවා letter එකක්. ඔයාලට දැන් මම letter එකක් දෙනවා මීට පෙර pass paper එක ආපු එකක්. ඒක තනියම ලියන්න ඕන. ඒක තනියම ලියන්න. මේ letter එකේ තියෙන කරුණුත් අරගෙන මේ වචනත් භාවිතා කරමු. එකේ කහලා තියෙනවා it is time for me to take my pen off කියන්න පුළුවන්ද? හරි ඒවත් හරි මම දුන්නානේ. නේ? මම නවතිනවා දැන්ට කියලා කියන්න පුළුවන් ආකාර කීපයක් දුන්නා කැමති විදියක් ලියන්න. This letter is received, send me a letter as soon as මෙහෙම ලියන්න පුළුවන්ද? බෑ. එහෙම කියන්න බෑ. This letter is received කියලා passive කරන්න එපා. Send me a letter as soon as you receive this letter කියලා ගන්න. හරි this letter is received by you කියලා එහෙනම් දාන්න. හරි පුතා this letter is received by you, send me a letter එහෙම කියන්න පුළුවන් passive වලින්. හරි class ඉවර නැහැ. class ඉවර නැහැ. class ඉවරද කියලා අහලා තියෙනව නෑ. class ඉවර නැහැ. එහෙනම් මේ ටික ඔයා හොඳට බලන්න. දැන් ඔන්න sir letter එකක් දෙනවා තවත් pass paper එකක් ආපු අනේක ලියන්න පටන් ගන්න ඕන. right letter 2 කියලා ලියාගන්න. letter 2 කියලා ලියාගන්න. letter 2 කියලා ලියාගන්න. right මෙන්න O level exam එකේදී මීට පෙර ආපු තවත් letter writing එකක්. හරි උදා letter 2 screen එක share කරලා තියෙන. can you see the screen එක පේනවද? Yes sir. Yes sir. අද question එක දීලා තියෙන්නේ Yes, sir. that your classmate someone has started smoking cigarettes. Write a letter to someone. You got to know කියලා කියන්නේ ඔයාට ආරංචි වුණාලු ඔයාගේ classmate කෙනෙක් ඔයත් එක්ක එකට පන්ති ඉන්න යාළුවෙක් වෙන someone has started පටන් අරගෙන තියෙනවා smoking cigarettes. right cigarette බොන්න පටන් අරගෙන තියෙනවා. write a letter to someone. someoneට ලියුමක් ලියන්න කියලායි කියන්නේ. හරි එතකොට දැන් මේක ලියන්න ඕනේ formal letter එකක්ද informal letter එකක්ද කියලා exam එකේදී දෙන්නේ නැහැ. පුතාට මෙච්චරයි දෙන්නේ. ඔයා decide කරනවා. සමන්ට ලියන්න හිතන්නේ රාජකාරී ලිපියක්ද පෞද්ගලික ලිපියක්ද? සමන් සිගරට් බොනවා දැන් ඒකට සම්බන්ධව ඔයා ලියන්න එපා. අය රාජකාරී ලිපි සමන්ට ලියන්න ඕනේ නැහැ. හරි. රාජකාරී එකක් නෙමෙයි ලියන්න ඕනේ. නේ? ඔයාට informal letter එකක් ලියන්න පුළුවන්. පෞද්ගලික ලිපියක් ලියන්න තියෙනවා. ඒ කියන්නේ මොනවද? මේක දැන් වර්ණනා කරලා එහෙම නෙමෙයි. හරි ඔයා කොච්චර ෂෝක්ද? ඔයා 10 වසරේ ගාම සිගරට් බොනවද? කොහෙන්දන්නේ ඔයා සිගරට් ගන්නෙ? මාත් හරි කැමති යන්නේ සිගරට් බොන්න. ඒවා එහෙම ලියන්නේ නැහැ. හරි මෙයාට අවවාද කරලා ලියන්න ඕන. අවවාද කරලා ලියන්න ඕන. තේරුණාද? නැත්නම් ලෙටර් එකක් ලියන්න කියලා තියෙනකොට ඔහෙ ලියයි ඒවත් ලියයි. හරි මාත් බලාපොරොත්තු වෙනවා. I hope කීකේ අදාළ බලාපොරොත්තු වෙන ප්‍රකාශ කරයි. මාත් හිතන් ඉන්නවා සිගරට් බොන්න අනාගතේ. I intend to smoke cigarettes in the future. ඒව එහෙම ලියන්නේ නැහැ. හරි
එහෙම ලියන්න බෑ. right පුතා. එතකොට letter 2 කියලා ඔයා ලියා ගන්න දැන් ඔයාගේ ඔය letter writing එක ලියන තැන ඔය පොතේ හරි එහෙනම් වෙන කොයි හරි ලියා ගන්න. ඉතින් නැත්තම් ඔය පොතේ හරි ලියා ගන්න letter 2. අර theory note එක ඔය පොතේ තියා ගන්න ඕනේ. සතුට ප්‍රකාශ කරන ආකාරය, දුක ප්‍රකාශ කරන ආකාරය letter එකක් ලියන්න. ඒ ටික. letter 2 කියලා ගන්න. letter 2 කියලා අරගෙන ලියා ගන්න මේ question එක. මේ past paper එක ආපු තවත් question එකක්. letter writing හා සම්බන්ධ. දැන් මම ලියනවා 11 වසරේ papers වල එන letter writing ටික. Right. You got to know that your classmate someone has started smoking cigarettes. Write a letter to someone. ලියා ගන්න question එක letter 2 කියලා. අපි ලියන informal letters වල දෙවෙනි එකයි මේ. හරි නේද? You got to know ඔයාට ආරංචි වුණා got to know කියලා කියන්නේ ආරංචි වුණා කියන්නේ. someone ඔයාගේ පන්ති ඉන්න යාළුවෙක් someone started smoking cigarettes. cigarettes බොන්න පටන් අරගෙන තියෙනවා. write a letter ලියුමක් ලියන්න කියනවා someone. right බලමු මේක ඇතුළත් කරන්න කියනවා මෙන්න මේ දේවල් ටික. ප්‍රධාන වශයෙන්ම advising him to stop this bad habit. හරි අවවාද කරන්න කියනවා මේ නරක පුරුද්ද නවත්තන්න කියලා. හරි ඒ වගේම තවත් include the following in your letter. ABC කියලා දීලා තිනවා මෙන්න අනේ මේ දේවල් තුන ඇතුළත් කරන්න කියලා කියනවා. right පුතා ලියන්නකෝ ඔයා ලියාගත්තනේ ප්‍රශ්නේ. You got to know that your classmate someone has started smoking cigarettes. Write a letter to someone advising him to stop this bad habit. ලියාගන්න අවවාද කරන්න ලොහට නවත්තන්න stop නවත්තන්න this bad habit මේ නරක පුරුද්ද. advising him to stop this bad habit. අවවාද කරන්න කියනවා ඔහුට නවත්තන්න කියලා මේ නරක පුරුද්ද. advising him to stop this bad habit. ඒ වගේම පහත දේවල් ඇතුළත් කරන්න කියනවා. include the following in your letter. include කෙනෙකුට ඇතුළත් කරන්න the following පහත දේවල් in your letter. ඔබේ ලියුමේ ABC කියලා ඔන්න දීලා තිනවා කොටස් තුනක්. ඔයා ඒව ඇතුළත් කරලා ලියන්න ඕන. ඒ තුන ලියා ගන්න මොනවද ඔය තියෙන්නේ ABC කියලා ලියා ගන්න ඒක. right මොකද තියෙන්නේ A යටතේ තියෙනවා say how you felt when you got his bad news. say කියන්න කියනවා how you felt කොහොමද ඔයාට දැනුනේ when you got this bad news. ඔහුගේ මේ නරක ආරංචිය වාට නරක ප්‍රවෘත්තිය ඔයාට ලැබුණු විට ඔයාට ඒක කොහොමද දැනුනේ කියලා කියන්න කියනවා මේ ලෙටර් එකේ. ඔයාට එයාගෙන දුකක් හිතුණාද? තරහක් ඇති වුණාද? මේ බොරුවක්ද කියලා හිතුණාද? confuse ඔව් මොකද පුතා? confuse confuse වුණාද කියලා. ඔව් ඒ වගේ ඔයාට මොකද්ද හිතිච්චේ මේ හැඟීම? right අනේ හැඟීමයි ලියන්න කියලා තියෙන්නේ. හරි say how you felt when you got this bad news. ඕන සිංහලෙන් ලියාගන්න මේ නරක ප්‍රවෘත්තිය ලැබුණු විට මොනවද ඔයාට හැඟුනේ? මොකද ඔයාට දැනුනේ? සමහරට දුකක් හිතෙන්න පුළුවන් sadness. හරි ඒ වගේම confuse කියලා කියන වරදවා වටහා ගැනීමක්ද? හරි ඒ වගේ දෙයක්. ඔයා බයටපත් වුණාද? right B එක point out the bad effects of smoking. point out the bad effects of smoking. දුම්බීමේ bad effects නරක ප්‍රතිඵල මොනවද කියලා ලියන්න කියනවා. ඔයාට කියන්න පුළුවන් ගොඩාක් රෝග වලට මුල් වෙන්නේ දුම්බීම. හරි ස්නායු රෝග
හරි හෘද රෝග පිළිකා මේ දේවල් වලට මේ දේවල් ඇති වෙන්න පුළුවන් ස්මෝකින් කරන නිසා කියලා ඔයාලට කියන්න පුළුවන්. point out the bad effects of smoking. සමාජයේ මිනිස්සු කොම් කරනවා ඔයාලා. හරි. point out the bad effects of smoking. දුම් බීමේ නරක ප්‍රතිඵල පාඩු ලියන්න කියනවා. ඊට පස්සේ C එක invite him to your house to talk about it. ආරාධනා කරන්න කියනවා එයාටත් ඔයාගේ ගෙදරට මේ ගැන කතා කරන්න. මේ ගැන කතා කරන්න. නැතුව මේ අර කලින් ලෙටර් එකේ වගේ බෝඩ්ටු පදින්න එහෙම නැත්නම් චාරිකාවක් වෙනවා පොළොන්නරුවේ මේ සිගරට් බොන සමනව දාගෙන යන්න එහෙම නෙමෙයි හරි. එහෙම නෙමෙයි නුවර එහෙම එක්කගෙන යන්න එහෙම නෙමෙයි හරි. RGC පොළොන්නරුවේ ඉන්නවා යාව බලන්න යා සමන්න අපි ඒවා එහෙම ලියන්නේ නැහැ. අවවාද කරන්න යන්න කියන්නේ ගෙදර. එක්ක තමන්ගේ කාමරයට ගෙනල්ලා හොඳට ගහන්න ඕනේ. ඇයි සිගරට් බොන්නේ කියලා. එහෙම හරි කැමති එකක් ඔයා ලියන්න. ඔබ කොහෙන්ද මේ නරක පුරුදු ඇති කරගත්තේ? හරි? Right. Invite him to your house to talk about it. Right. ඒ ගැන කතා කරන්න. ගෙදරට ආරාධනා කරන්න කියලා කියනවා. Right. පුතාලා ඔයිට අදාළ මම වචන සෙට් එක ඔයාගේ WhatsApp group එකෙන් අද රෑ වෙද්දී එවනවා. දැන් මම වන්නේ මට පන්ති දැන් ඊට පස්සේ තවත් පන්තියක් තියෙනවා. මම හවස් වෙලා රෑ වෙලා ඔයාගේ මේ ලෙටර් එක ලියන්න අවශ්‍ය වෙන වචන කොම් කරනවට මොකද්ද කියන්නේ? හරි? හදවත් රෝග වලට මොනවද කියන්නේ? හරි? සමාජයෙන් පිළිකුල් කරනවා කියන්නේ කොහොමද කියන්නේ? අන්න ඊට අදාළ වචන සෙට් එක ඉංග්‍රීසි වලින් සහ සිංහලෙන් ඔයාගේ WhatsApp group එකට සර් එවනවා. හරි? මම හිතනවා හැමෝම WhatsApp group එකේ ඇති මගේ හරි අලුතෙන්ම ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් විදුල ඉංග්‍රීසි ක්ලාස් කියන මගේ WhatsApp group එකේ ඉන්න ඕනේ. ඒක තමයි රෙකෝඩින් එහෙම දාන්නේ. හරි? එහෙම තවත් නැති කෙනෙක් ඉන්නවා නම් පුතාගේ නමයි grade 10 කියලායි මෙන්න මේ නම් එකට WhatsApp message එකක් එවන්න. right. එහෙමනම් අපි ඔන්න දෙවෙනි letter එකක් තියෙනවා pass paper එකක්. right. පුතා මේ කරුණු ටික ඇතුළත් කරලා ඔයා ලියන්න ඕනේ homework. මම අද ඒකත් එවන්නම්. ඔයාලා ඔය letter එක තනියම ලියන්න. සර් ඊළඟ දවසේ ඔයාලට මේක ලස්සනට ලියන්න දෙනවා කියලා දෙනවා. හරි? ඔයා දැනට තනියම ලියලා මට ෆොටෝස් ගාලා WhatsApp වලින් එවන්න. අද රැයට මම ඔයාලට තවත් ලියන්න පහසු වෙන්නේ මේකේ වචන සෙට් එක එවන්න. වචන සෙට් එක එවන්න. right. අද letter එක ලියපු එක ගැන මොකද හිතන්නේ? What do you think about today's letter we have written? The first letter. diary ඉගෙන ගත්තද අලුතෙන් යමක්? Okay. පැහැදිලි. Yes sir. පැහැදිලිද වාක්‍ය සර් සිංහලෙන් පවා ලියලා ඔයාලට පැහැදිලි කරේ. මෙච්චර නැත්තම් බෝඩ් එකේ ලියන්න අවශ්‍ය නැහැ මට. හරි සිංහලෙන් පවා ලියලා ලස්සනට පැහැදිලි කරා. එවනම් අද සර් මෙතනින් වැට් ටික නවත්තනවා. අපි ඊට ක්ලාස් එකේදී හම්බ වෙමු. group එකට add වෙන්න group එකේ නැති අය letter එකට අදාළ දෙවෙනි letter එකට අදාළ වචන set එක හවස WhatsApp group එකට එවන්න. right. එහෙනම් පුතාලා goodbye to you. See you next day. Goodbye, sir. Goodbye, sir. Goodbye, sir. Thank you, sir. Goodbye, sir. Goodbye. Akara hotspot on there. Hotspot on there. Hey.